ඉතින් මේ ක්ලාස් එකේ මුලදී මොනවද අපි පටන් ගත්තේ කොහොමද අපි පටන් ගත්තේ රයිට් ඒ වගේම මේ කොහොමද අපි කතා කරගෙන ආවේ මොනවද අපි ඉගෙන ගත්තේ ඒ වගේ ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා අද දවසේ ඉතින් මං හිතනවා 6 ඉඳන් 8 වෙනකන් තියෙන මේ සෙෂන් එකේදී ග්‍රේඩ් 10 අයට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි. ඉතින් එයාලට ලබන අවුරුද්දට අදාළව ග්‍රේඩ් 11 ලෙසන්ස් මම උගන්වන්න පටන් ගන්නවා. එතකොට මේක අවිල්ලා මෙයාලගේ තියෙන අවසාන ලෙසන් එක විදිහට තමයි අද දවසේ කතා කරන්නේ. රයිට් මෙතන තියෙන්නේ නිසල් කියන ළමයා සහ බිනර දෙන්න ඩිස්කස් කරනවා about something about a friend and we last week we understood and we learned some grammar points by using this dialogue. මේ ඩයලොග් එක පාවිච්චි කරලා ඒ වගේම මම වෙනදාට වඩා ටිකක් ඉංග්‍රීසි වලින් කතා කරන්න හිතුවා මොකද ඇවිල්ලා දැන් අවුරුද්දේ අවසානයේ ඉතින් ඔයාලට දේවල් තේරෙන්න ඕනේ මම හිමීට යම් ප්‍රමාණයක් තේරෙන විදියට ඉංග්‍රීසි වලින් කතා කරන්නම් මං හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා මොකද ඔයා ඉගෙන ගත්ත දේවල් එතකොට තමයි පොඩ්ඩක් ඔලුවට එන්නේ රයිට් ඔයා ඒකට කැමති නම් yes කියලා දාන්න මෙසේජ් එකක් කමෙන්ට් සෙක්ෂන් එකට එතකොට මං ඔයාට ඒ විදියට කතා කරගෙන යන්නම් වෙනදට වඩා ඉංග්‍රීසි වලින් රයිට් ඔයාගේ අතේ තියෙන්නේ no කියලා දැම්මොත් වැඩි ඡන්දෙට තමයි වැඩ කරන්න වෙන්නේ මේ වෙලාවේ හරිද හැමෝටම මාව හොඳට ඇහෙනවනේ ආකාශ් මාව ඇහෙනවද ආකාශ් yes ඔව් සර් හරි පුතේ very good ඉතින් මේ බලමු තව කට්ටිය මේ අතරමඟදී සමාජයට සම්බන්ධ වෙයි yes I got more yeses and yes I appreciate it yes Satika said yes and Kaveen I think yes Kaveen said yes Chamit yes I appreciated this Rusiru said yes Aditya said yes Akash yes Nirmala yes right that's enough I think I can take my decision to teach you in English right so right as usual I request you to take a blank paper and a pen or a pencil to make your short note right I think you are ready to learn it now let's go to discuss it right while teaching I'll discuss and I explain in Sinhala and English both languages so you should try to understand what I am saying if there is something difficult that you cannot understand then you can ask me again in the comment section or by using your microphone right you can ask by mouth මේක තමයි කතා කරගෙන ගියපු පාඩම මේක වෙලා අන්තිම පාඩම විදිහට තිබ්බ එකක් නේද ඉතින් මේව කතා කරා මේ ටික ඔක්කොම we finished and here we can see oh we had a volleyball match yesterday අපිට තිබ්බ volleyball match එකක් ඊයේ නේද I was there මං එහි හිටියේ I was there right ඉතින් මේ I was there කියන වචනය ගැන පොඩ්ඩක් කියලා දෙනවා මේම තමයි අපි කතා කරන් ගියේ ඔයාට grammar ටිකක් තමයි මේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා when you learn a text or when you learn a lesson of your textbook then I will explain it in Sinhala and I will explain the grammar part where we can find it right අපිට හොයාගන්න පුළුවන් තැන කොතනද අන්න එතනින් තියෙන grammar part එක මම කියලා දෙනවා දැන් මේ I was there කියලා කියනකොට ඔයාලට පේනවා මේ I was there කියලා එකක් හරිද ඉතින් I was there කියලා කියන්නේ මම එහෙ හිටියා කියන එක මං හිටියේ එහෙ right දැන් මෙතන THERE කියන වචනේ ගත්තොත් සෙතික there මෙයා ඇවිල්ලා පාවිච්චි වෙනවා we use this word to imply many meanings imply many meanings imply කියලා කියන අංගවන්න ගොඩාක් තේරුම් අංගවන්න අපි පාවිච්චි කරනවා මේ there කියන වචනය right the first usage of there is as a dummy subject there කියන වචනේ එක අර්ථයක් තමයි ආ dummy subject එකක් විදිහට පාවිච්චි කරනවා dummy කියලා කියන්නේ right something that doesn't have a life dummy කියලා කියන්නේ ආදන්නා පණ නැති දෙයක් නේද කඩවල් වලට ගියොත් if you go to a shop or then you see some
plastic bodies type, right? Gadgets. අර ප්ලාස්ටික් ශරීර වගේ පොඩි පොඩි ගැජට්ස් එමනත උපකරණ දකේවි නේද බාණ්ඩ. ඉතින් මේ ඇවිල්ලා දෙය කියන වචනය පාවිච්චි කරනවා අන්න එහෙම ඩමි සබ්ජෙක්ටයක් විදියට. දැන් මම මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ මේ දෙය කියන වචනය ගැන චුට්ටක් කියලා දෙනවා. හරිද? දැන් මෙහෙම there she comes කවුරු හරි කෙනෙක් කතා කරද්දි කියනවා there she comes. හරි දැන් මේකේ තේරුම තමයි අන්න ඇය එනවා කියන එක. right අන්න ඇය එනවා නැත්නම් අර දුර පෙන්නලා අපි කියනවා there she comes. ඇඟිල්ල දික් කරලා අපි ඈතින් එන කෙනෙක්ව පෙන්නලා කියනවා there she comes. ආන් ඇය එනවා. අරහෙන් අර ඇය එනවා. පැහැදිලිද? there she comes. දැන් ඇවිල්ලා ඊට වඩා වෙනස් එකක් there is දැන් right තව එකක් පහලින් there is a pen. හැමෝම දන්නවා මේකේ තේරුම there is a pen කියලා කියන්නේ පෑනක් තියෙනවා කියන එක. හරිද? පෑනක් තියෙනවා. හරිද? පෑනක් තියෙනවා. there is a pen. දැන් මෙතන මේ there කියන වචනෙට තේරුමක් නැත. ඇයි ඒ? එයා වැඩ කරන්නේ dummy subject එකක් විදියට. This works as a dummy subject and this doesn't have a clear meaning. Right? This acts as the subject of the sentence, but that subject doesn't have a meaning. That subject does not have a meaning, but we need a subject to form a sentence like this. අපිට subject එකක් ඕනේ වෙනවා sentence එකක් form කරද්දී හදද්දී. For to that purpose we use the word there as a dummy. ඩමියක් විදිහට තමයි යොදලා තියෙන්නේ. යාට තේරුමක් නැහැ. there is a pen පෑනක් තියෙනවා. දැන් මේ මෙතන ළමයි පෑනක් තියෙනවා කියලා කියන්නේ මේ පෑන කාගේවත් ළඟ තියෙනවා කියන එක නෙමෙයි. මා සන්තකයේ තියෙනවා කියන එක නෙමෙයි. හරිද? මේ කියන්නේ නිකම්ම නිකන් අවකාශයේ කොහේ හරි තැනක මේසයක් උඩ හරි මේසයට හරි පෑනක් තියෙනවා. නිකම්ම නිකන් තියෙනවා කියන එක විතරයි කියන්නේ. හරිද? බල්ලෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? බල්ලෙක් ඉන්නවා බලුරාල කෙනෙක් ඉන්නවා කොහොමද කියන්නේ අපි ඒක there is a dog. මේක හරි වැදගත්. there is a dog. හරිද? ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා. මේ අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. නේද? අපිට picture description එකක් කරද්දී බල්ලෙක් ඉන්නවා. නේද? අපි හිතමු ගැහැණු ළමයෙක් ඉන්නවා. කොහේ හරි තැනක ඔයා දොරෙන් ඔළුව දාලා බලනවා ජනේලෙන් ගෙදර පිටිපස්සේ සද්දයක් ඇහිලා බලනකොට පිටසක් වලින් ආපු ගෑනු ළමයෙක් ඉන්නවා. ඉතින් ඔයා ඇවිල්ලා අම්මට කියනවා මෙන්න මේම අම්මා නේද there is a girl. පැහැදිලිද? ගෑනු ළමයෙක් ඉන්නවා. ඒකේ තේරුම තමයි ගැහැණු ළමයෙක් ඉන්නවා. right? ගැහැණු ළමයෙක් right? ළමයෙක් ඉන්නවා. right. ගැහැණු ළමයෙක් ඉන්නවා. there is a girl. ඉතින් දැන් මේ විදියට බලාගෙන ගියාට පස්සේ ඔයාට පික්චර් එකක් දීලා ඉවරවලා විස්තර කරන්න ගියාම ඒකේ තියෙන ද්‍රව්‍ය right when you want to describe a picture you can use this pattern to explain the things that you see in that picture right you can see the things in the picture so you can use this one the word there is a pen there is a dog in this picture there is a girl in this picture right that is how you used to write it sometimes you know this and sometimes you may not there is a girl right then අපිට මේ there කියන වචනේ දාලා ඔය කියපු ඒවායේ හැම එකකම වගේ තේරුම ඇවිල්ලා මෙයාට ඩමියක් විදිහට තමයි වැඩ කරේ හරිද ගැහැණු ළමයෙක් ඉන්නවා දැන් ඔයාලට හිතින් හිතා ගන්න ඕන නම් ඔයාලා ළඟ තියෙන කොලේ you can just write some more examples right so you can write some more examples like there is a mother there is a brother there is a car එකක් තියෙනවා කොතන හරි තැනක තියෙන එකක් ගැන මේ කියන්නේ right especially you should keep it in your mind that we don't use this pattern to say something that belongs to us right අපිට මේ අයිති වෙලා තියෙන දෙයක් ගැන කියන්න නෙමෙයි අපි කියන්නේ යම් තැනක තියෙන දෙයක් ඕ ඉන්න කෙනෙක් ගැන
there is a girl, there is a boy, right? ඔය විදියට දැන් අපි හිතමු මේම there is a girl in the class පන්තියේ නේද there is a girl in the class පන්තියේ ඉන්නවා ගැහැණු ළමයෙක් බලන්න මේකේ තේරුම එතකොට in the class කියලා තැනකුත් දැම්මා ඉන්න තැන නේද මම දානවා මේක on the roof කියලා එතකොට මොකද තේරුම වහල උඩ ගැහැණු ළමයෙක් ඉන්නවා there is a girl on the roof right there is a girl on the roof ගැහැණු ළමයෙක් ඉන්නවා වහල උඩ ඉන්නවද බලන්න නංගි හරි අක්කා හරි නැගලාද බලන්න වහලට right there is a girl on the roof එතකොටනේ මම මෙහෙම කියනවා there is a girl by the road හරි මම මේක අහනවා කාගෙන් හරි ළමයෙක්ගෙන් හිමාංශ කියන්න බලන්න මට what is the meaning of this sentence there is a girl by the road කියන්න හිමාංශ ගැහැණු ළමයෙක් පාරේ සිටිනවා yes ගැහැණු ළමයෙක් පාරේ අයිනේ ඉන්නවා by කියන වචනේ එක තේරුමක් තමයි අයිනේ කියන එක right පාර අයිනේ ගැහැණු ළමයෙක් ඉන්නවා hey friend there is a girl by the road let's crack a joke on her again I'm going to repeat that hey friend there is a girl by the road let's make a joke let's crack a joke on her පාරේ ගැහැණු ළමයෙක් ඉන්නවා අපි ආට විහිළුවක් කරමු මේ ඇවිල්ලා සාමාන්‍ය ෆිල්ම් එකක වගේ යන ඩයලොග් එකක පිරිමි ළමයි දෙන්නෙක් කතා කරන සෙන්ටෙන්ස් එකක් කිව්වේ there is a girl by the road let's make a joke අපි විහිළුවක් කරමු පැහැදිලිද විහිළු කරන්න එපා කාටවත් මම මේ පැහැදිලි කරන්න ඕනි නිසා තමයි මේ වගේ උදාහරණ ගන්න. එහෙනම් by the road නේද? තව ටිකක් දික් කරමු නේද? with a lady කාන්තාවක් එක්ක නේද? සමහරට maybe she is a mother or grandmother there is a girl by the road with a lady පාරයිනේ ගෑනු ළමයෙක් ඉන්නවා කාන්තාවක් සමග නෝනා කෙනෙක් එක්ක ටික දිග්ගස්ස ගන්න පුළුවන් නේ එන යමක් චූටි පැලයක් ඉඳලා එයාව ලොකු කර ගන්නකම් අපේ පෝර දානවා වතුර දානවා නේද ආන් ඒ වගේ තමයි චූටි සෙන්ටෙන්ස් එකක් හදන හැටි there කියන වචනෙන් තමයි පටන් ගත්තේ මේ කතා කරන්න ඒම හදාගෙන චුටි ලොකු කරන්න පුළුවන් ඔහොම තමයි ළමයි බිඳෙන් ජලේ එකතු වෙලා තමයි වැව් පොකුණු පිරෙන්නේ නේද මහා සාගර හැදෙන්නේ ඒ විදිහට තමයි පොඩි සෙන්ටෙන්ස් එකතු වෙලා ඒවට පොඩි කෑලි එකතු වෙලා තමයි ලොකු රචනා නිර්මාණය වෙන්නේ එනිසා if someone says me that I am unable to write essays so you should start learning the process that I teach you මං උගන්වන process එක ඔයා අල්ලගත්තොත් මේ පොඩි වචනයක් කරන් ඒකට තව කෑල්ලක් ෆික්ස් කරලා බොයිස්ලා හොඳටම දන්නවා මේ දේ එයාලා පොඩි බයික් එකක් ගෙනල්ලා ඒක ලස්සනට ඩෙකොරේට් කරලා නේද එයාට දුන්නොත් නේද 90 එකක් දුන්නොත් පල්සර් එකක් කරලා තමයි නවත්තන්නේ කොහමරි කෑලි හයි කළා හදනවා තියෙනවා ලස්සනට ලොකු කරලා ඉතින් මේ ඇවිල්ලා පොඩි වාක්‍යයක් හදාගෙන ඒකෙන් අපි ගොඩක් ලොකු කෑලි ටිකක් හදාගන්න යන්නේ there is a girl by the road with a lady නේද දැන් දානවා අරමුණ to go යන්න නේද to go to the right to go to the hospital බලන්න ටික දිග්ගස්ස ගත්තානේ ඉස්පිරිතාලෙට යන්න කාන්තාවක් එක්ක ගෑනු ළමයෙක් ඉන්නවා පාර අද්දර නේද මම තව දානවා to see her father ඇයගේ තාත්තව බලන්න ඉස්පිරිතාලෙට යන්න නේද ඇගේ තාත්තව බලන්න හොස්පිටල් එකට යන්න කාන්තාවක් සමග ගැහැණු ළමයෙක් පාර අද්දර ඉන්නවා නේද බලන්න to see her father දැන් ඇවිල්ලා relative pronoun එකක් එහෙම දාලා නේද who was admitted to the hospital රෝහලට ඇතුළත් කරපු ඇයගේ පියාව බලන්ඩ ගෑනු ළමයෙක් ඉන්නවා ඇයගේ ලෝන කෙනෙක් එක්ක පාර අද්දර බලන් ටික දිග්ගස්ස ගන්න හැටි නේද
because of an accident. ක්‍රියා අනතුරක් නිසා එහෙම නැත්නම් හදිසි අනතුරක් ක්‍රියා අනතුරක් මත නෙමෙයි හදිසි අනතුරක් නිසා රෝහලට ඇතුළත් කරපු ඔය විදියට තමයි දිග්ගස්සගෙන යන්නේ. හැම ළමයෙක්ටම හැම දරුවෙක්ටම තේරෙන්න ඕන මේ යන රටාව මොකක්ද කියලා. ඉතින් ඔයාට හරිම ක්ලියර්ලි ඔම දිග්ගස්ස ගන්න පුළුවන් නේ. තව ඕන්න මේක දිග්ගස්ස ගන්න පුළුවන් නේද? which නේද? which happened yesterday near the main junction. right. ඔය විදිහට ඔහොමම දිග්ගස්සගෙන යන්න පුළුවන්. උපරිම එක sentence එක තමයි ළමයි මේ තවම ලියන්නේ. so ඔයා බලන්න මේකේ තියෙන words count කරලා if you can count the words in this sentence, right, you will see this one belongs to a complex sentence. මේක සංකීර්ණ වාක්‍යයක් කියලා තේරුම් ගනීවි. ටිකක් දිගට හැදිලා තියෙන හැටි. එතකොට මොනවා හරි පොඩි ගැජට් එකතු වෙලා තමයි මේවට මේ ලොකු sentence වෙලා තියෙන්නේ. මෙතන which කියන්නේ relative pronoun එකක්, who කියන්නේ relative pronoun එකක් නේද? by there is a girl කියන එකෙන් තමයි පටන් ගත්තේ. එහෙනම් ඔයා හිතන්න මේක තමයි මූලික උනේ. ඒක පදනම් කරගෙන ඉගෙන ගත්ත පොඩි grammar කෑලි දාලා නේද with කියන එක දැම්මා මෙතනට. නේද to see කියලා දාලා නේද her father ඊට පස්සේ who කියන එක දාලා කොහම යනවා. yes whom කියන එක ගැන පොඩි වෙනසක් තියෙනවා චමත් yes ඔතන දාන්න පුළුවන් whom කියන වචනේ කිසි ගැටලුවක් නැහැ. මම who සහ whom relative pronoun විදිහට යොදන හැටි පුතේ කියලා දෙන්නම්. අනිවාර්යෙන් ඔයාට අයිත් හරි. ඔයාට අනිවාර්යයෙන් ඔතනදි දාන්න පුළුවන් whom කියන එකත් ඕනේ නා. මොකද whom කියන වචනේ දාන්නේ object එකක් විදිහට. දැන් who father admitted කියලා කියන්නේ කවුරු හරි විසින්නේ තාත්තා හොස්පිටල් එකට ගෙනිහින් දාන්න නැත්තේ නේද? එතකොට ඒ ඇක්ෂන් එක කරේ වෙන කෙනෙක් විසින්. the doer is not the father. තාත්තා නෙමෙයි මේකේ ක්‍රියාව කරන කෙනා. යා ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එකක නමතර විස්තර දානකොට whom දාන්න පුළුවන්. හරි මම මේක ස්ක්‍රීන් එක ක්ලියර් කරලා අපි යමු ඉස්සරහට. එහෙනම් there කියන එක ගැන චූටි දෙයක් ඔයා ඉගෙන ගන්න ඇති. හරි. ඒ වගේම තව චූටි දෙයක් කියනවා මේ there is a pen කියලා කියන්නේ පෑනක් තියෙනවනේ නේ. මේවා ගොඩක් අයට පැටලෙන තැන් පොඩි දේවල්. හරිද? බල්ලෙක් ඉන්නවා there is a dog කොහොම තියෙනවනේ. දැන් මම කිව්වොත් මෙහෙම I have a pen. ඒ කියන්නේ මට පෑනක් තියෙනවා කියන එක නේද? මං ගාව පෑනක් තියෙනවා කියන එක. මට පෑනක් තියෙනවා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ have දාලා කියනකොට has have රටාවෙන් කියන්නේ යමක් තමන් සතුව තියෙනවා කියන එක. I have a house, I have a mother, I have a beautiful brother, I have a beautiful sister, I have a good book, නේද? I have a class, මට පන්තියක් තියෙනවා. ඔය විදිහට තියෙනවා කියලා කියන්නේ එකක් තමන් සතුව තියෙනවා කියන එක. හරිද? එහෙනම් බලන්න ළමයි හැමෝම ලියන්න වෙන්න මේ වාක්‍ය දෙක. මම දෙන්නම් සිංහලෙන් ඔයා ඉංග්‍රීසි වලින් ලියන්න ඕන right? මට ගෙයක් තියෙනවා. right? මට ගෙයක් තියෙනවා. right? ඔයා කාත් එක්ක හරි කියනවා. මේක තමයි number 1. sentence number 1. ඔයාට පුළුවන් ඉංග්‍රීසි වලින් ටයිප් කරලා මේක. මම නම් ටික කියන්නම් මේක දාන කට්ටියගේ. ඊළඟ එක තමයි පාරේ යනකොට දකින්න ආයත ගියක් පේනවා ඔයා කියනවා. right? නිකන් ඔයා කියනවා ගෙයක් තියෙනවා. එබිල බලලා කියනවා මොකද්ද තියෙන්නේ කියලා වහම ගෙයක් තියෙනවා කියලා. එනවාට පේන්න තියෙන දෙයක් පාරේ කොහේ හරි යනකොට. හරිද? එතකොට මේ දෙක මට වෙන වෙනම දාන්න. right? දාපු කට්ටිය මට පේනවා මුලින්ම දාලා තියෙන්නේ නිර්මල yes, අශිනි yes, I have a house, there is a house, චමත් දෙවෙනි එක දාලා තියෙනවා very good. ඊට පස්සේ චමත්ගේ ආන්සර් එකක් තියෙනවා. චමිත්ගේ ආන්සර් එකක් පේනවා මට. ආදිත්‍යගේ එක, හිමාංශගේ එක very good. සතික come on. Mahisha after a long time.
I have house. Yes, I have house. Very good. Satika and all. Akash, Chamit. Very good. Appreciate that. එහෙනම් පළවෙනි එක ඇවිල්ලා මට ගෙයක් තියෙනවා කියලා කියන්න ඕන නම් I have a house. Right? It means that that house belongs to you. The owner of the house is you. You are the owner. Owner කියලා කියන්නේ අයිතිකාරයා. නේද? ඔයා තමයි ඒකේ අයිතිකාරයා. I have a house. මට ගෙයක් තියෙනවා කියලා කියන්නේ එහෙමයි. නේද? ඉතින් ඈත තියෙන දෙයක් දැකලා කාගේ හරි දෙයක් නේද? There is a house. Right? But you don't know to whom this one belongs and you are not the owner. There is a house. There is a house. ගෙයක් තියෙනවා. There is a dog. බල්ලෙක් ඉන්නවා. Oh, I can't go. I can't go. මට යන්න බෑ. I'm afraid. මම බයයි. There is a house. ගෙයක් තියෙනවා. පැහැදිලිනේ? දැන් එහෙනම් දෙය ගැන කතාව මම ඔතනින් ඉවරයි. That's it. අපි යනවා පල්ලෙහාට ඕම කතා කරගෙන යනකොට I was there කියන එක ගැන තමයි කතා කරේ. මං හිටියේ එහෙ. නේද? මං හිටියේ එහෙ. ඕක තමයි කියලා දුන්නේ. Really, did you win? ඔයා දින්නද? Did you win? Did you win? Americans ලා මේක කියන්නේ did you කියලා. Did you කියලා අපි නම් මේක දැක්කම හිතෙන්නේ යාලා කියවන්නේ වුණාට did you කියලා. ඒක කොහොමද දන්නවද? Did you? නේද? Did you? එක හොඳට අදිනවා. Did you win? අදිනවද? Did you win? Right? Did you win කියලා අල්ඩා යන නෙමෙයි අර කියන්නේ did you win? ඔය අදින්නද? නේද? ඔයා දන්නවා simple past tense එකෙන් තමයි මේක ලියලා තින්නේ. did කියන වචනය මුලට ගත්තාම question එකක් හැදෙන්නේ. මේක did මුලට ගත්ත ගමන් මේ ක්‍රියාපදය සාමාන්‍ය ස්වරූපයට පත් වෙනවා. නේද? මේ වගේ උදාහරණයක් ගත්තොත් නේද? ඇය ගියාද? කොහොමද අහන්නේ? did she go? නේද? did she go? ඇය ගියාද? right? මම simple විදිහට මැලියන did you like it? ඔයා ඒකට කැමති වුණාද? did you like it? පැහැදිලිද? did you understand what he said? ඔයාට ඔහු කියපු දේ තේරුණාද? නේද? යාළුවා අහනවා ක්ලාස් එකේ සර් කියවගෙන යනවා නේ just like I do. Then your friend asks you, did you understand what he said? ඔහු කියපු දේ ඔයාට තේරුණාද? හරිද? did you understand? එහෙනම් හොඳට මතක තියාගන්න did කියන වචනේ මුලට ගත්තාම සාමාන්‍ය විදිහට මෙයා question එකක් බවට පත් වෙනවා. verb එක ඇවිල්ලා තියෙන්නේ base form එකෙන්. එහෙම නැත්නම් අපි දන්න කියන අර සාමාන්‍ය ස්වරූපයෙන් තමයි තියෙන්නේ did මුලට ගත්තාම. හරි? ඒක හැමෝම දන්න දෙයක්. No, we didn't. ඒ කියන්නේ අපි දින්නේ නැහැ කියන එක තමයි. අර අහනවා අපි දින්නද? ඔයාලා දින්නද? No, we didn't. We had been playing. Next one. නේද? We had been playing for only a few minutes when it started to rain. We had abandoned the match. ඒ කියන්නේ මේ කියලා දුන්නදත් මිනිත්තු කීපයක් විතර අපි මේ මැච් එක සෙල්ලම් කර හිටියේ. මොකක් වෙන විටද? වැස්ස පටන් ගන්නකොට. when it started to rain වහින්න පටන් ගන්නකොට මැච් එක ගහන්න පටන්ගෙන මිනිත්තු කීපයක් විතරයි උනේ. we had to අපිට සිද්ධ වුණා. එහෙනම් had to abandon කියලා කියන්නේ අත්හැරලා දානවා කියන එක. යමක් අත්හැර දමනවා මගදී අතරමගදී we had to abandon the match. අපි තරගය අත්හැරලා දැම්මා. නේද? we had to abandon the match. abandon අත්හැරලා දානවා. මොනවා හරි දෙයක් give up කරලා දානවා. හරිද? had to ගැන චුට්ටක් කියන්න. නේද? කවුරු දෙන්නේ කතා වෙනවා මේම. නේද? I had to right? accept it. මට ඒක පිළිගන්න සිද්ධ වුණා. had to කියලා දැම්මන් පස්සේ තේරුම තමයි සිද්ධ වුණා කියන එක. යමක් කරන්න සිද්ධ වුණා. had to right? ඒක රටාවක්. I had to accept it. accept පිළිගන්නවා. මට ඒක පිළිගන්න සිද්ධ වුණා. පැහැදිලිද?
මට ඒක පිළිගන්න සිද්ධ වුණා. I had to accept it. හරි චුට්ටක් ඉන්න ළමයෙක්ට මම ලින්ක් එක දෙනවා කියලා පොරොන්දු වුණා මට අමතක වුණා දෙන්න. one minute please. මම ඔයාලට කතා කරන ගමන් මේ වැඩේ කරන්න. I had to කියලා කියන්නේ සිද්ධ වුණා කියන එක. ඉතින් ඒක නිසා මේ ඕක දාලා තව දේවල් කියන්න පුළුවන්. I had to go to that class. මට ඒ පන්තියට යන්න සිද්ධ වුණා. I had to right I had to leave that place. මට ඒ ස්ථානය අතෑරලා යන්න සිද්ධ වුණා. පැහැදිලිද? මට ඒ ස්ථානය අතෑරලා යන්න සිද්ධ වුණා. I had to leave that place. Right. So I think you can understand it. Had to. හරිද? She had to come to meet the doctor at වෛද්‍යවරයාව හම්බ වෙන්න එන්න සිද්ධ වුණා. You had to go home. ඔයාට ගෙදර යන්න සිද්ධ වුණා. Am I right? මං හරිද? You had to go to meet the principal yesterday. Am I right? යාළුවගෙන් අහනවා. යාළුවා මොනවා හරි වැරද්දක් කරලා විදුහල්පතිතුමා ගාවට ගෙනහිල්ලා. එයා ඒක හංගගෙන තමයි ඉන්නේ. ඉතින් ඔයා යාළුවගේ ළඟට ගිහින් කියනවා, "Hey friend, you had to go to meet the principal. Am I right?" ඔයාට විදුහල්පතිතුමා හම්බ වෙන්න යන්න සිද්ධ වුණා. මං හරිද? එහෙම කියලා අහනවා. I had to accept it. මට ඒක පිළිගන්න සිද්ධ වුණා. Right? I think it's clear. Abandon the match. match එක අතහැරලා දාන්න සිද්ධ වුණා. That's bad luck. ඒක නම් අවාසනාව. Bad luck. Right? අවාසනාව කියන එකෙම නැත්තම් හොඳ luck එක නෙමෙයි ඒක. luck කියලා කියන්නේ වාසනාව. LUCK luck. Yes. So, how was the cricket match? So, how was the cricket match? කොහොමද ඉතින් තරඟේ? නේද? ඉතින් කොහොමද තරඟේ? මොකද්ද උනේ කියන එක තමයි මේ අහන්නේ. We won by 5 wickets. අපි විකට් 5කින් දින්නා. මෙතුන් scored. score කියලා කියන්නේ රැස් කරගත්තා ලකුණු කීයද? 76 runs and took ගත්තා විකට් 3ක්. 3 wickets. Wow, I am very happy. මම ගොඩක් සතුටුයි. යා එහෙම කියන අයට ගොඩක් සතුටුයිලු. යාළුවා කියනකොට yes I am so happy, then you are that another friend right of him says right so am I. ඒ කියන්නේ මට සතුටුයි කියලා කියනකොට ගොඩාරියක් මෙයා කියනවා මටත් එහෙමයි. so am I. එතකොට මෙතනදී අපි ගන්න ඕනේ ඉංග්‍රීසි වලදී එකම වචන ටික නොකියා එයා කියනවා අපිට මට ගොඩක් සතුටුයි කිව්වා මෙයා මේ කෙටි උත්තරයක් කියනවා so am I. මටත් එහෙමයි. අපි හිතමු රුසිරු කියනවා I am very hungry කියලා. මට ගොඩක් බඩගිනි. හරිද? එයාගේ යාළුවා කියනවා so am I. මටත් එහෙමයි. හරිද? so am I. අනිත් එක්කෙනා කියනවා I am thirsty. මට තිබහයි. ආකාශ් කියනවා කහන් ඉඳලා so am I. so am I. Right? It was a great match. ඒක නම් මාර සුපර් තරගයක් එහෙම නැත්නම් විශිෂ්ට තරගයක්. Let's go to see the next match. I love cricket. So do I. යාළුවා කියනවා මෙහෙම දැන් තව එකක් අපිට හම්බ වෙනවා. I love cricket. මම ක්‍රිකට් වලට කැමතියි කියන එක තමයි මේකේ තේරුම. එතකොට අනිත් එක්කෙනා කරන so do I. මමත් එහෙමයි කියන එක තමයි ඒකේ තේරුම. දැන් අපිට මේ වගේ තව එකක් උඩ හම්බ වුණා ළමයි. ඒ තමයි නේද? Yes, welcome. I'm very happy කියලා කියනකොට අනිත් එක්කෙනා කිව්වේ so am I කියලා. දෙවෙනි එකේ තියෙන්නේ රතු පාටින් මම පෙන්නලා තියෙන එකේ තියෙන I love cricket. මෙතන love කියන එක ඇවිල්ලා action verb එකක්. මම කැමති කියන එක නේද? මම කැමති ක්‍රිකට් වලට. එතකොට මෙයා so do I කියලා තමයි කියන්නේ. එහෙනම් ළමයි තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට මම අන්ඩර්ලයින් කරපු විදිහට දෙවෙනි එකේ වගේ if you find an action verb we should keep
so do I like that the word do නේද so do I මෙතන තියන්නේ I am very happy be verb එකකින් ලියලා නිසා තමයි so am I කියලා දාලා තියන්නේ එතන so do I නෙමෙයි එහෙනම් ඒ වගේ වට දාන්නේ so am I මේකේ තියෙන action verb එකක් නිසා so do I කියලා දානවා හරිද love කියන වචනය සාමාන්‍ය ක්‍රියාපදයක් නිසා ඕක තමයි පොඩි පැරග්‍රාෆ් එක අපිට හම්බ වෙලා තියෙන ඕකෙන් අපිට දීලා තියෙනවා grammar part එකක් මෙන්න මේම sometimes when the speaking and writing කතා කරනකොටයි ලියනකොටයි සමහරක් වෙලාවට ළමයි ඔයාලට පේන්න තියෙනවා ඒක නේද sometimes when speaking කතා කරනකොටයි ලියනකොටයි හරි speaking and writing we leave out අපි අතෑරලා දානවා leave out කියලා කියන්නේ අතෑරලා දානවා නේද මග අරිනවා මොනවද මග අරින්නේ some words සමහර වචන මොකටද to avoid වළක්ව ගන්න avoid වළක්වා ගන්නවා to avoid වළක්වා ගන්නට නේද මම මේ වචනේ දාලා පොඩි සෙන්ටෙන්ස් එකක් පෙන්නන්නම් avoid කියන එක නේද මම කියනවා if you work hard ඔයා මහන්සි වෙලා වැඩ කරොත් if you work hard you can නේද you can surely නේද avoid negative results if you work hard you can surely avoid negative results what I mean ඍණාත්මක ප්‍රතිඵල වළක්වා ගන්න පුළුවන් ඔයා මහන්සියලා වැඩ කරොත් avoid නේද මග හරිනවටත් කියනවා avoid කියලා දැන් අපි හිතමු ගෙදරට කවුරු හරි එනවනේ ඊතරම ඔයාගෙන් වද දෙන්න නේද ඔයා හැංගිලා කියනවා අම්මා මන් නැහැ කියලා කියන්නකෝ නේද tell him that I'm not at home අම්මා කියනවා ඔයාට මේ ළමයා නේද මට මැවිලා පේනවා ආකාශ කවුරු හරි සෙතික හරි නේද ළමයා මේ don't මොකද කියන්නේ don't avoid කාවද right don't avoid people like this මේ විදියට මිනිස්සුන්ව මග අරින්න එපා don't avoid people like this avoid මග අරිනවා ඉතින් ඔයාට මේක කතා කරද්දී spoken english class එකක් නෙමෙයි නිසා මම ඕකට වැඩි කියන්නේ යන්නේ නැහැ right don't avoid people like this it's not good මිනිස්සුන් ওই විදියට මග අරින්න එපා කවුරු හරි ඔයාම මග අරිනවා නම් දිගින් දිගටම then you can say like this I know that you avoid me මන් දන්නවා ඔයා මාව මග අරිනවා කියලා I know that you avoid me avoid මග හරිනවා if someone avoids you then you should not trouble them යාළුවෙක් කවලාවක හරි ඔයාව මග අරිනවා නම් then you don't need to talk to him or her again that's my advice අර avoid කියන වචනේ දැනගත්තා ඒකම අපි මේ විදිහට අද ඒ වගේම ඒ ගැන කතා කරගෙන යම් මේ හම්බ වෙන දේවල් එකින් එක මේ කතා කරා වගේ විස්තර කරගෙන යන්න රයිට් ඔයාගේ ඇස් රිදෙනවා නම් ළමයි විනාඩි කිහිපයක් ඉන්න ගමන් පොඩ්ඩක් අහක බලලා ඉවරලා ස්ක්‍රීන් එක බැලුවට කමක් නැහැ. පැහැදිලිද මං කියන දේ? එක දිගට බලාගෙන ඉන්නකොට අමාරුයි නම් චුට්ටක් අහක බලලා ස්ක්‍රීන් එක දිහා බලන්න. ඒක තමයි හොඳම දේ. ඇස් කරකවන්න ඕනේ. රයිට් වෙන පැත්තක් බලන්න ඕන අඳුරු දෙයක් දිහා බලන්න. රයිට් ගෙදර පිටිය දිහා තප්පර කීපයක් කියන තප්පර 3-4ක් ඇස් දෙක පියාගෙන ඉඳලා බලන්න. එහෙම තමයි කරන්න ඕන. එක දිගට ඩිජිටල් ස්ක්‍රීන් එකකින් ඉන්න හොඳ නැහැ. මොකක් අවොයිඩ් කරන්න පුළුවන්ද repetition කියලා කියන්නේ පුනරුක්තිය කියන එක. ඒ මොකක්ද ඒ? පුනරුක්තිය කියලා කියන්නේ නේ නැවත නැවත යෙදීම. හරිද? අම්මා අහනවා පුතා ඔයා කුඹුරට ගියාද? ඔව් අම්මා මම කුඹුරට ගියා. දැන් උතන අම්මා අහනවා මේ මම ඒක ටයිප් කරන්න. Did you go to the paddy field? ඔයා කුඹුරට ගියාද? එතකොට ඔයා කියන yes mother I went to the paddy field. ඕක නිකන් හරි නෑ වගේ ඉන්නේ. yes I went කියලා කියනවා නම් ඉවරයි. නේද? අම්මා කියනවා මෙහෙම ඔයාගේ අම්මා නෙමෙයි අපි හිතමු යාළුවෙක් ගමු. ඔයාගේ යාළුවා ලයිබ්‍රරි එකට ගියා. ගිහිල්ලා එළියට එනකොටම ඔයත් එනවා මුණට මුණ හම්බ වෙනවා. යාළුවා කියනවා I went to the library. මම ඒක ටයිප් කරන්න. I
I went නේද නැත්නම් අපි යනවා කියලා I go to the library එයා කියනවා දැන් ඔයත් යනවා නම් ඔයා යාළුවට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට I go to the library කියලා ඔයාටත් කියන්න පුළුවන් yes I go to the library ඊට වඩා lazy නේද මොකක් කියන එකද so do go කියන එක action එකක් so do I පැහැදිලිද ඔව් මමත් ඒ වැඩේම තමයි කරන්න කියන අදහස් තමයි තියෙන්නේ කියන්නේ මමත් පුස්තකාලයට යන්නේ කියලා so do I go to the library so do I කියලා අදින්න තියෙන්නේ නේද ඉතින් no I haven't කියන එක no I haven't met him කියලා තමයි මේ කියන්නේ උදාහරණයක් ගත්තොත් ළමයි බලා ගන්න මේ සපාට කොටුවේ දීලා තියෙන එකේ කවුරු කියන no I haven't ඒ කියලා කියන්නේ මොකද no I haven't met him උදාහරණයක් දෙන්න අම්මා අහනවා did you meet Akash today සෙනිත් ගෙන් අහනවා එහෙම සෙනිත් කියන no I haven't හරිද no I haven't මොකද අර අහන ප්‍රශ්නය තුලම තියෙන්නේ ඔයාට ඔහුව හම්බ වුණාද කියන එක නමුත් මේ මට ඔහුව හම්බ වුණේ නෑ කියන එකෙන් අර ඔහුව කියන කෑල්ලයි හම්බ වෙනවා කියන එකයි අදාළ කොටසයි මේ කෑල්ල අයින් කරලා තමයි උත්තරේ දෙන්නේ. ඉතින් එහෙම කියන්න පුළුවන්. එහෙම කිව්වා කියලා වැරදි නෑ. ගොඩක් වෙලාට මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ native speakersලා. No I haven't. නේද? Have you been to India? ඔයා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවද? Yes I have. එහෙම නැත්නම් no I haven't. නැත්නම් no I haven't been to India කියලා දිගට කියන්න ඕනේ නෑ. ඕක තමයි ඔය කොටස. ඉතින් මේ ඇවිල්ලා තියෙනවා නේද ඔයාට පුළුවන් නම් යා කරන්න තියෙන්නේ මේ ටිකේ මේ කොටස් ටිකම පෙන්නන්න දැන් මේ no we didn't කියලා එක ඒකේ අදහස මොකද්ද no we didn't win the match but he hadn't been able to කියන එකේ තමයි but he hadn't been able to මේ find you කියන එක ඇල නැතුව අර තියෙන්නේ නේ so am I කියලා කියන එකේ ඇවිල්ලා I'm very happy කියන එකට මේක ආවෙන්න ඕනේ ඒ වගේම so do I කියන action එකක් I love cricket කියන එක ඔන්න ඔය විදිහට තමයි ඔය සෙට් වෙන්නේ ඒ කියන්නේ මේ B කියන කොටහේ තියෙන වාක්‍යවල right from the sentences that we can find in the box named B the contract version is inside in the box A A කියන කොටුවේ තමයි අර B කියන කොටුවේ තියෙන එකට වඩා අකුලලා contraction form එක. එහෙම නැත්නම් අකුලන ලද කොටහ තියෙන්නේ. ඒක එක්තරා short form එකක් වගේ නේද? දැන් බලන්න මේ activity 2 වල තියෙනවා. චුට්ටක් එහෙම බලාගත්තොත් ඔයාලට තේරෙනවද කියලා බලන්න. Senura drives a car. Vimukti does too. Senura drives a car. Senura කාර් එකක් පදවනවා. සාමාන්‍ය පුරුද්දක් විදිහට Senura කාර් එකක් පදිනවා. Vimukti does too. Vimukti ගාම එක්කෙනෙක් ඒ නිසා does කියලා දාලා තියෙන්නේ too. Yes, they both had driving lessons together. ඒ දෙන්නම රිය පුහුණුව ලැබුවේ එකට. එතකොට තමයි මෙතනින් අහන ප්‍රශ්නේ තමයි Vimukti does too යන්නේ අදහස් කරන්නේ කුමක්ද? Number 1 or number 2? Yes, give me the answers. Yes, house and home අතර වෙනස කියන එක ළමෙක් අහලා තිනවා ඒක පැහැදිලි කරන්න. Vimukti does not drive a car. Vimukti also drives a car, right? I'm having correct answers. Yes, number 2 is the correct answer. This one is correct. Now, the Vimukti also drives a car. එහෙනම් මේ ඇක්ටිවිටි ඉක්මනින් කරගෙන අපි යන්. Colombo is really hot these days. කොළඹ මේ දවස්වල ඇත්තටම රස්නෙයි. So is Jaffna. Jaffnaත් ඒ වගේ. So is Jaffna. මෙතන is කියන එක දාලා කියලා තියෙන්නේ. බලන්න මෙතනත් is තියෙන්නේ. So is Jaffna කියලා මෙයා කියනවා.
එතකොට so is Jaffna කියන එකකින් අදහස් වන්නේ කුමක්ද? එක්සෑම් එකකට ඔය වගේ එකක් ආවොත් 11 ඒවා අයටත් very good. බලන්න මේ answers ටික දාන්න. Jaffna is hot too. නේද? Jaffnaත් ප්‍රශ්නේ. යාපනයත් උෂ්ණත්වය වැඩි මේ දවස්වල. Right. I lived in Australia for some time. I did too. Right. In which part did you live? මොන කොටහේද ඔයා ජීවත් වුනේ? මොන කොටසේද ඔයා ජීවත් වුනේ? In which part? මොන කොටහේද? නේද? දැන් මෙතන අහන්නේ අපිට I did too කියන එකේ අදහස. දැන් මෙයා කියන්නේ I lived. මම ජීවත් වුණා. අතීත කාලයේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ did දාලා තියෙන්නේ. Right? එහෙනම් did not live or we also lived in Australia. නේද? එහෙනම් yes ඔයාලගේ answers හරි. කවින්ගේ answers හරි. අශිනි දුන්නා right or not. නිර්මල yes මට පේන answers දානයි. ඊළඟ එකටත් අපි යමු. Mevan did not come to school yesterday. Mevan ස්කෝලේ ආවේ නෑ ඊයේ. හරිද? Neither did his sister. Neither. Right? Neither or neither දෙකකින් ඕන එකක් කියන්න පුළුවන්. Neither did his sister. Right? Neither කියලා කියන්නේ නැහැ කියන අදහසම ගන්න යන පදයක්. Neither did his sister. Right? දැන් එතකොට කරනවා neither did his sister කියන එකේ අදහස කුමක්ද? Sister came or sister was absent. මොකක්ද හරි එක? Right. බලමු answers කාගේද කියලා. අශිනි number 2 දීලා තිනවා. චමත් number 2. සෙතික number 2. කවින් number 2. චමත් number 2. Right. ඔය විදිහට යනවා මට පේනවා. Very good. That is the correct answer. Number 2 is the correct one. ඒකගේ සහෝදරියත් ඇවිල්ලා නැහැ නේද? His sister was absent. සහෝදරියත් ඇවිත් නැහැ කියන එකයි. අපි ඉස්සරහට කතා කරගෙන ගියොත් මේ වගේ පල්ලෙහාට ගියොත් I haven't yes I haven't done my homework. ළමයි කියනවා මේ වගේ. ළමයි දන්නවා අපි අර 11 වසරේ ළමයින්ට කතා කරගෙන ගියා ටියුට් එකක්. ඒකේ තියෙනවා ආදර්ශ පිළිතුර ලියන්න කියලා එකක්. එහෙම ඒකු ළමෙක් දුර්ලභයි හොයාගන්න ලැබුණොත් මට කියන්න හරි. අටපට්ටමට දානවා එහෙම ළමෙක් අහුනොත්. එහෙම හෝම්වර්ක් එකක් කරලා ඒකු ළමෙක් ඉන්නවනම් හරිද බොහොම දුර්ලභයි කලුනික හොයන්න වගේ හෝම්වර්ක් කරනවා. මම මුකුත් කියන්නේ දැන් මේ දවස්වල එක්සෑම් ළඟ ඉන්න පව් වැඩ දෙන්න කොට. මම නිකෝන මතක් කරේ. ලින්ක් එකක් දුවන්නේ. I haven't done my homework. Neither have I. Neither කියන්නේ නෑ කියන අදහස have I. Right? Yes, come on. B doesn't have any homework. Bට කිසිම ගෙදර වැඩක් නැහැලු. B hasn't done his එහෙම නැත්නම් ඔහුගේ හොයාගේ ගෙදර වැඩ නේද? මේක correct answer එක right. මට පේනවා answers දීපු අය. Number 2. නේද? Let's do it now කියලා කියනවනේ අපි දැන් ඒක කරමු. එතකොට මෙයා තමයි උත්තරේ. Right? දැන් තියෙනවා මේ past perfect continuous කියන මම ඔයාලට මේක ගැන කතා කරලා දිනවා. කාට හරි පුළුවන් ද past right. එක ළමයෙක් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි home එකයි house එකයි ගැන වෙනස චුට්ටක් කියන්න කියලා. මම කියලා දෙන ඕන ප්‍රශ්නයක් මම අහන්න කියලා අනිවාර්යෙන් උත්තර දෙන්න දෙවිලා ඉන්නවා මම. ඒක හරි ලස්සන කතාවක් home and house අතර වෙනස. දැන් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ළමයෙක් ඇහුවේ නේද? home 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 house මේ දෙක ඇතර තියෙන්නේ පොඩි ලිංගිස්ටික් වලට අනුව ගත්තාම මේ දෙකට අනුව මේ දෙකෙන්ම කතා කරන්නේ නිවහන කියන එක දෙකම නිවහන ඉන්න තැන වාසස්ථානය ගෙදර කියන අදහස් තමයි මේ දෙකේම තියෙන්නේ. හැබැයි ළමයි ගොඩක් වෙලාවට පන්තියක හරි සමහරලාට ළමයින්ට පොඩි කාලේම අපි ක්ලාස් යනවනේ. එතකොට මේ දෙකෙන් එකකට නිවස අනිත් එකට ගෙදර කියලා තමයි උගන්වන්නේ. එහෙම ඉගෙන ගත්තා නම් අත උස්සන්න තියෙන්නේ මට පේන්නේ. හරිද? ඉතින් ඒ වුණාට මේක අතර ලොකු එහෙම උගන්වන එකේ වැරද්දක් නැහැ. නමුත් ඒකේ පොඩි දැන් ඔයා ලොකු ළමයි. නිසා ඔයාලට තේරෙන්න ඕනේ මේක අතර
කන්සෙප්ෂුවල් ඩිෆරන්ස් එකක් කියලා එකක් තියෙනවා. කන්සෙප්ෂුවල් ඩිෆරන්ස් කියලා කියන්නේ සංකල්පීයමය වෙනස. ඒ වෙනස මම මේ පැහැදිලි කරලා හදන්නේ. දැන් පුතේ දුවේ සිංහලෙන් වචනයක තේරුම කියලා. දැන් මේකට මම එකක් දෙන්නම්. මට නම් මම නම් එහෙම මතක තියාගෙන නැහැ. දැන් මේකට දෙමු අපි නිකන් හෝම් කියන්නේ මේ නිවස, දෙවැනි එකට ගෙදර වගේ මොකක් හරි එකක්. රයිට්, මේක නෙමෙයි කරෙක්ට් වන්. මට කියන්න ඕනේ මේක වෙනස. ඔය වගේ තමයි සාමාන්‍යයෙන් ළමයින්ට ඩික්ටේෂන් වගේ දෙනකොට හම්බ වෙනවා, හොම දෙනවා. හැබැයි ඕක අතර වෙනස කවුද? දැන් ළමයෙන් දන්නවද නිවසයි ගෙදර අතර වෙනස? මම අහලා බලන්න. just talk to me. හරිද? වැරදුනාට ගමන්නේ ගොඩක් ෆන් එක ඉගෙන ගන්න ඕනේ අපි. චමත් කියලා කියන්න බලන්න ඔයා කොහොමද මේ හෝම් හවුස් අතර නිවස කියන එකයි ගෙදර කියන එකයි දැන් සිංහලෙන් දන්නවනේ. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? නිවසයි ගෙදරයි කියන එක වෙනසක් තියෙනවද නැද්ද? අමාරු දාන්න එපා කියලා මෙසේජ් කරයි දන්නේ. I own a house. මට ගයක් අයිතිව තියෙනවා. yes, ඉති දෙයක්. හොඳයි කවි. මම පැහැදිලි කරන්නම් මේ කතාව. දැන් ඇවිල්ලා අපි යනවනේ මේ කොයි හරි ඇවිදින්න, right? Just imagine that you go to somewhere with your family and then you stay in a rest house. දැන් අපි සාමාන්‍යයෙන් rest house එකකට ගිහිල්ලා නතර වෙනවා රෑ කාලේ කොයි හරි ට්‍රිප් එකක් ගිහිල්ලානේ. ඒ වගේම ඕනනම් බීච් සයිඩ් එකේ තියෙනවා ගෙස්ට් හවුස් ගාල්ල පැත්තේ. මේවයි ගිහිල්ලත් අපිට නතර වෙලා බීච් එකට ගිහිල්ලා නාලා නේද බෝට්ටුවේ ගිහිල්ලා සෙල්ලම් කරලා ෆැමිලි එකේ කට්ටියක් එක්ක වොලිබෝලයක් එහෙම අරගෙන ප්ලේ කරලා ඉන්න පුළුවන් ගෙදර ගෙස්ට් හවුස් කියලා જાතියකුත් තියෙනවා නේද? ඉතින් මම මේ නිකන් රෙස්ට් හවුස් ගෙස්ට් හවුස් කියන එක විතරක් දාලා පැහැදිලි කරන්න හදන්නේ හවුස් කියන වචනය. එතකොට මේ හැම එකක්ම හවුස් කියන වචනේ අගට එදිලා තියෙන මේ හැම එකක්ම නිවහනවල් තමයි නේ, ගෙවල් තමයි එක්තරා විදිහක මිනිස්සුන්ට ඉන්න පුළුවන් කියන කරන ස්ථාන. හැබැයි මේවා අපි පර්මනන්ට් විදිහට පාවිච්චි කරන ඒවා නෙමෙයි. කියන්නේ මේකේ මේ ගෙදර අපිට අයිති එකක්වත් නෙමෙයි. මම ගිහිල්ලා අයිති කතාව පැත්තකින් තියමුකෝ අපි. මම මේ ගෙදර බත්තු යාගෙන කාලා අම්මා තාත්තා නංගි මල්ලි නැන්ද මාම එක්ක ඉන්න කියන තැනක් නෙමෙයි මේ එක තැනක්වත්. මේවා වහලක් තියෙන කුසියක් තියෙන තැනක් වෙන්න පුළුවන්. හැබැයි ස්ථිර වාසස්ථානය කරගත්ත තැන තමයි නිවහන. හරියට සිංහලෙන් පැහැදිලි කරනවා නම් ශ්‍රියා කාන්තාව වැඩ ඉන්න තැන කියලා අපි කියන්නේ අම්මා කුස්සියේ බත උයන නේද? රයිට්? පොඩි ළමයින්ගේ hina හඬ ඇහෙන තාත්තා හරි කවුරු හරි ගෙදර නේද? ස්තෝප්පුවට වෙලා ඉඳගෙන පත්තරේ කියවන ෆැමිලි මෙම්බර්ස්ලා එකතු වෙලා රූපවාහිනී නරඹන එහෙම නැත්නම් රේඩියෝ එක අහන අන්න ඒ විදිහේ සුන්දර පරිසරයේ සහිත ස්ථිර වාසස්ථානයකට තමයි අපි සාමාන්‍යයෙන් හෝම් එකක් කියලා කියන්නේ. ඒක මේ සත්තු සම්බන්ධයෙන්ුත් යෙදෙනවා. දැන් අපි නේද? අපි කුරුල්ලෙක්ගේ පෙන්න කූඩුවක් පෙන්නලා කියනවා that is its home. අරක තමයි උගේ ගෙදර කූඩුව නේද? නැතුව කුරුල්ලෙකුට හවුස් එකක් තියෙනවා කියලා අපි කියන්නේ නෑනේ. නේද? සතාගේ නිවහන එක. ඒකට හෝම් කියන වචනයෙන් කියන්නේ යා ස්ථිරව ඉන්න තැන. හැබැයි හවුස් කියන එකෙන් කියන්නේ ස්ථානයක් තමයි නතර වෙන්න ජීවත් වෙන්න පුළුවන්. නමුත් తాවකාලිකව භාවිතා කරන අර වගේ මානසිකව බැඳුණු නොබැඳුණු ස්ථානයක්. ගියක් හදන්න යනකොට කියන්නේ අපි හෝම් එක හදනවා කියලා නෙමෙයි. I am building a new house. අලුත් ගියක් හදනවා කියලා තමයි ළමෙක් සාමාන්‍යයෙන් කියන්නේ. නේද? What are you doing these days? එතකොට ඔයා කියනවා I am මම නේද building building a new house. තාම මේකට පදිංචි වෙලාද? නෑ. නේද? ගොඩක් වෙලාවට house කියලා තමයි කියන්නේ. නේද? housing constructions කියලා අහලා ඇති. home කියලා නෙමෙයි වචනේට වඩා ඉතින් වැරදියට කට්ටිය පාවිච්චි කරනවා. HOUSE house කියන එක තමයි දාන්නේ අපි. හදන්න පෙර අවස්ථාවේ ගේකට. හරි? දැන් මන්ට ඒක පැහැදිලි ඇති කියලා. ඒ පොඩි තියෙන්නේ අර conceptual difference එකක් තියෙන සංකල්පීයමය වශයෙන් වෙනසක්. ඔයාට එහෙම දැනගන්න තියෙන ඕනම ප්‍රශ්නයක් මේ chat එකට දාලා තියන්න මම අනිවාර්යෙන් explain කරනවා. This is my home. Yes Kavin. This is my home. මේ ඉන්න එක තමයි තමන්ගේ ගෙදර කියන එක අදහස. I go home. ගොඩක් වෙලාවට to දාන්න ඕනෙත් නෑ. I go home. I'm at home. මම ගෙදර ඉන්නේ. I am at home. Is she at home? ඇය ගෙදරද? නේද? I don't know where she is. Is she at home? මම දන්නේ ඇය කොහෙද කියලා. ඇය ගෙදරද ඉන්නේ. ඔය විදිහට අහන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ
past perfect continuous කාට හරි මේක මතකයි නම් yes කියලා දෙන්න කාට හරි අපි දෙමු මේක ටීච් කරන්න මම ළමයිගේ නමක් කියන්නම් හරිද past perfect continuous මම මේක ඉගෙනුවා grade 10 අයට මේක ළමයි හිටියා අපි දෙමු පොඩි chance එකක් නේද I had been trying to find you before he went to see the match ඉතින් එකක් sorry we had been playing for only few minutes when it started to rain දැන් ළමයි ඔයාලට දකින්න පුළුවන් you can see two sentences and some words are written in bold letters bold letters වලින් ලියපු කොටසකුත් තියෙනවා මේ තද පාටින් නේද කොහොම ඉතින් මේ sentence දෙකයි තියෙන්නේ past perfect continuous වලට ඉතින් past perfect continuous tense කියලා කියන්නේ මොනවා හරි දෙයක් නිර්මල කරමින් ඉඳලා තිබ්බා කියන එකයි නේද මොනවා හරි දෙයක් right මොනවා හරි දෙයක් සිදු කරමින් ඉඳලා තිබ්බා කියන එක නේද එහෙම නැත්නම් මොනවා හරි දෙයක් මේ මම සරල අදහසක් කියන්නේ I'm explaining something very close to the English meaning සිදු කරමින් නොයි නේද ඉඳලා තිබ්බේ කියන එක මොනවද දැන් සිදු කරමිනුයි ඉඳලා තිබ්බේ දැන් මේමයි ළමයි past perfect continuous ඔයාලා දන්නවා ඇති නේද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හරිද දැන් මේ අතීතය තුල නේද දැන් එනවා තාත්තා ගෙදර හරිද තාත්තා කියනවා don't watch movies චිත්‍රපටි බලන්න එපා එතකොට අපි හිතමු ළමයෙක්ව ගන්නම් ආදිත්‍ය ෆිල්ම් එකක් බලනවා ගෙදර මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ඉතින් when father came නේද ආදිත්‍ය had been watching right a movie තාත්තා ගෙදර එනකොට when father came නේද when father came home මම home උත් දාන්න when father came home Aditya had been watching a movie fantasy කියලා කියන්නේ සෙනිත් අහලා තියෙන හොඳ ප්‍රශ්නයක් fantasy එකක් කියලා කියන්නේ හිතින් මවාගත්තු මායාමය තත්ත්වයක් fantasyයක් ළමෙක් අහනවා fantasy කියන වචනේ තේරුම ගොඩක් වෙලාවට අපිට සිංහල වලදීත් අහනවා ඒ වචනේ සිංහල විදිහටත් පාවිච්චි කරනවා fantasy කියලා දැන් උදාහරණයක් විදිහට fantasy එකක් කියලා කියන්නේ ඔයා විශ්වාස කරනවා කවදා හරි දවසක මිනිස්සුන්ට පියාඹන්න ඉන්න පුළුවන් ඔයා කියනවා යාළුවෙකුට you say that one day we can fly in the sky like birds do කුරුල්ලෝ කරනවා වගේ අපිට දවසක පියාඹන්න ඉන්න පුළුවන් එතකොට ඔයාගේ යාළුවා කියනවා yes hey man don't live in fantasy don't live in a fantasy fantasy එක ජීවත් වෙන්න එපා මායාමය තත්ත්වය හිතින් මවා ගන්නා ලද තත්ත්වය right fantasy එකක් මම හිතන පැහැදිලි වෙලා ඕන දෙයක් අහලා තියෙනවා ඉතින් තාත්තා එනකොට වොච් කර කර ඉඳලා තිබ්බ මූවි එකක් had been watching a movie පැහැදිලිද ඉතින් තාත්තා යට punishment එකක් දෙනවා when father came home ඔයාලට තේරෙන්න ඕන මේකේ තියෙනවා කැලි දෙකක් සම්බන්ධ කරලා පළවෙනි එකේ තියෙන්නේ තාත්තා ගෙදර එනකොට කියන එක අපි අතීතයෙන් තමයි ලියලා තියෙන්නේ came දාලා එතන had been watching නේද අපි දැම්මොත් මේම when නිමාලි නිර්මල දාමු නේද නිර්මල when නිර්මල when නිර්මල went to school හරිද නිර්මල ඉස්කෝලේට යනකොට එතකොට මේ ගිය කොට කියන අදහස තමයි ඉන්නේ අතන යනකොට තමයි අපි කියවන්නේ මේක when නිර්මල went to school හරිද ආකාශ් had been නේද
Akash had been coming. නිර්මල ඉස්කෝලට යනකොට ආකාශුත් එන ගමන් ඉඳලා තිබ්බේ. තව කෙනෙක් මේක දැකලා කියනවා එදා නිර්මල ඉස්කෝලේ යනකොට ආකාශුත් එන ගමන් ඉඳලා තිබ්බේ. ආකාශුත් කොහොම හරි දුවගෙන එන්නේ නැති බෑග් එකේ එල්ලගෙන නේද? හරි සතුටින්. right. මම දෙන උදාහරණ දෙක තුනක් මම මේ දුන්නේ. බලමු. ඔයාට තියෙනවා මෙන්න මෙතන ලියලා මේක ගැන ව්‍යාකරණමය වශයෙන් කරන ලද විස්තරේ. හොඳට බලන්න. We use past perfect continuous tense. අපි past perfect continuous කියන මෙන්න මේ tense එක පාවිච්චි කරනවාලු මොකටද? To indicate සඳහන් කරන්නට. indicate කරන්න. මොකක් සඳහන් කරන්නද? an action ක්‍රියාවක් සඳහන් කරන්න. මොන විදිහේ ක්‍රියාවක්ද? which එක ඕනේ අපිට නේද? relative එකක්. had started in the past. had started in the past. අතීතයේදී ආරම්භ වුණු ක්‍රියාවක් විස්තර කිරීමට සඳහන් කිරීමට to indicate කරන්න අපි පාවිච්චි කරනවලු මේක. and ඒ විතරක් නෙමෙයි ආරම්භ වෙලා විතරක් නෙමෙයි been going on continuously. හරිද? ඉතින් මේ ආරම්භ වෙලා විතරක් නෙවෙයි මේක පැවතමින් තිබිලා තියෙනවලු කොච්චර වෙලාවක් වෙනකන්ද? up to the time in the past we are talking about. මේ up to කියලා කියන්නේ තුරු කියන එක අපි කතා කරන මොහොත දක්වා පැවතිලා තියෙනවා සිද්ධ වෙලා. අතීතයේ ආරම්භ වී ඕන නෝට් කරගන්න. අතීතය තුල ආරම්භ වෙලා අපි කතා කරනු ලබන මොහොත වන තෙක් පැවතමින් ඉඳලා තිබුණු හරිද? අතීතය තුල ආරම්භ වී අපි කතා කරන මොහොත දක්වාම පැවතමින් තිබී අවසන් වන ලද ක්‍රියා ලියන්න තමයි past perfect continuous tense පාවිච්චි කරන්නේ. ඉතින් action එක අතීතයේදී right? මම උදාහරණ තව ලියන්නම්. he had been හරිද? he had been wait කියන්නේ රැඳිලා බලාගෙන ඉන්නවා කියන එක wait නේද? he had been waiting for you. ඔහු ඔයා වෙනකන් ඔයා වෙනුවෙන් ඔයා එනකන් right? බලාගෙන ඉඳලා තිබ්බා. ඊළඟ action එක ලියන්න before called me. අපි හිතමු මේම යාළුවෙක් හරි. ඉතින් යාළුවෙක් තව යාළුවෙක් එනකන් බලාගෙන ඉඳලා තිබ්බා කියලා මේ කියන්නේ. අපි හිතමු ස්ටේෂන් එකකට යනවා යාළුවෝ දෙන්නෙක්. හරිද? තව යාළුවෙක් එයි කියලා. එක යාළුවෙක් අනිත් යාළුවට කෝල් එකක් දෙනවා කොහොම හරි ඊට කලින්. හරිද? ඉතින් එතකොට මේ එක්කෙනෙක් කියනවා අනිත් කෝල් එකෙන් කතා කරන කෙනාට මේ ඔයා මට කෝල් කරන්න කලින් ඔහු බලාගෙන ඉඳලා තිබ්බා ඔයා වෙනුවෙන් ඔයා එනකන් නේද? he had been waiting for you before right? before wait මෙතන එකක් තියෙන before you called me. ඔයා මට කෝල් කරන්න කලින් ඔයා මට කෝල් කරනවා කියන ක්‍රියාව සිද්ධ වෙන්න කලින් අනිත් එක්කෙනා විසින් සිදු කරමින් පැවතිච්ච ක්‍රියාව තමයි අපි මේ present past perfect continuous එකෙන් ලියලා තියෙන්නේ. එයා දිගට බලාගෙන ඉඳලා තිබ්බා. ඔයා මට කෝල් කරනවා කියන action එක වෙන්න පෙර. එක දිගට කර කර ඉඳලා තියෙන මේ වැඩේ. නේද? her mother had been නේද? blaming you. ඇයගේ අම්මා ඔයාට බැන ඉඳලා තිබ්බා. her mother had been blaming you.
before you went there. ඔයා එහෙ යන්න කලින් ඇයගේ අම්මා ඔයාට බැන බැන ඉඳලා තිබ්බේ. හොඳ වැඩේ ගිය වෙලාවේ බැන්න නම් හරිනේ. ඔයා එහෙ යන්න පෙර ඇයගේ අම්මා ඔයාට බැන බැන ඉඳලා තිබ්බා. මේ උදාහරණයෙන් ඔයාට තේරෙන්න ඕන past perfect continuous කියන tense එක මොන වෙලාවෙද යොදාගන්නේ කියලා. ඉතින් ඔයා එහෙ යනවා කියන action එක වෙන්නේ මෙතනදී නම් ඊට පෙර සිද්ධ වෙමින් පැවතිච්ච දේවල් ටික තමයි අපි හිතමු මේ තමයි ඇයගේ අම්මා ඔයාට බැන බැන ඉන්නවා එක දිගටම බනිනවා. හරිද? දැන් පැයක් විතර තිස්සේ බනිනවා. ඊට පස්සේ මේ තමයි ඔයා යනවා. හිත. ඉතින් ඔයා යනවා කියන එකට පෙර අම්මා කරමින් ඉඳපු වැඩේ තමයි මේ කියන්නේ. Before you went there. ඔයා එහෙ යන්න පෙර නේද අම්මා එක දිගට බැන බැන ඉඳලා තිබ්බේ. හරි. එහෙනම් past perfect continuous කියන එක තේරෙන්න ඕනේ කියන කතාව මේ කෘතට අනුව. ඒ වගේම මේකේ රටා වාක්‍ය නිර්මාණය කරගන්නේ සාමාන්‍යයෙන් past perfect continuous එකේදී sentence එකක් හදාගන්නේ මුලින්ම subject එක ලියලා නේද? ඊට පස්සේ අපි දානවා had been කියන එක. හරි. ඊට පස්සේ verb එක තියන්නේ අපි සාමාන්‍ය ing form එකෙන්. ඊට පස්සේ object එකක් තියෙනවා නම් ඒක ලියනවා. right? ඔක තමයි රටාව. subject had been verb ing. ඔන්න උදාහරණයක් he had been playing cricket. නේද? ඔහු ක්‍රිකට් ගහ ඉඳලා තිබ්බේ. before he දෙවනි action එක සාමාන්‍ය සරල අතීත කාලයෙන් ලියලා තියෙනවා. before he faced බලන්න මම ලියන හැටි so he can't play any sport now. බලන්න හොඳම උදාහරණයක් තමයි මේ දුන්නේ. මේක ඇවිල්ලා ටිකක් දිගට ලිව්වා. ඒක ඇතුලේ දීලා තිනවා past perfect continuous කියන එක. He had been playing cricket before he faced an accident. හදිසි අනතුරකට මුහුණ දෙන්න පෙර. Before he faced an accident. හදිසි අනතුරකට මුහුණ දෙන්න පෙර. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි ඉඳලා තිබ්බේ. Now he is in a hospital. දැන් එයා ඉන්නේ රෝහලක. So ඉතින් he cannot play any sport now. ඔහුට කිසිම ක්‍රීඩාවක් දැන් නම් සෙල්ලම් කරන්න බෑ. පැහැදිලිද ළමයි? ඔන්න ඔය වගේ රටාවක් තමයි මේකෙන් කරන්නේ. right. මම තව එකක් දෙන්නම්. He had been නේද? looking for a job. Right? When he got බලන්න
right. He had been looking for a job. ඔහු රස්සාවක් හොයයි ඉඳලා තිබ්බේ. හරිද? look for කියලා කියන්නේ හොයනවා කියන එකනේ. He had been looking for a job. When he got the letter, ඔහුට ලියුම ලැබෙන විට නේද, from a company, කම්පනකින් සමාගමකින් ඔහුට ලියුම ලැබෙනකොට ඔහු රැකියාවක් හොයයි ඉඳලා තිබ්බේ. නේද? He was so happy. ඔහු ගොඩාක් සතුටු වුණා. Now he works in that company. දැන් යා ඒ සමාගමේ තමයි වැඩ කරන්නේ. ළමයි බලන්න අපි හිතමු නිමල්, let's take Nimal as an example, and Nimal was a person who did not have a job. After that, after passing O levels, A levels, and after completing the degree also, Nimal didn't have a job. This is an example, okay? So Nimal was looking for a job. He is waiting, right? Actually, he was waiting to have a job to earn money to teach, not to teach, just to treat his parents. He wanted to buy a car and build a house, but he didn't have any chance. One day, he got a letter from a company. එක දවසක් එයාට ලියුමක් ලැබෙනවා. නිමල් ගොඩක් දුක් විඳ කාලයක් බලාගෙන ඉද්දියාට ලියුමක් හම්බ වෙනවා රස්සාවකට එන්න කියලා. He was so happy. එයාට ගොඩක් සතුටු දැනුණා. පැහැදිලිද ආකාශ්? Now he works in that company. දැන් එයා වැඩ කරන්නේ ඒ සමාගමේ. අපි අපේ අත්දැකීම් කියද්දී ඔන්න වගේ අපිට කියන්න පුළුවන් මම මේ රැකියාවට එන්න කලින් නේද? රැකියාව බලාපොරොත්තු වෙමින් ඉඳලා තමයි තිබ්බේ. හැබැයි මට ලියුම ලැබෙද්දි මම ඒ දේ කර හිටියේ. බලාගෙන හිටියා. හොය හිටියා. He had been looking for a job. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේක. When he got the letter. got කියන්නේ ලැබුවා කියන එකනේ. හරිද? හොඳට මතක තියාගන්න ළමයි මේ දෙවනි සෙන්ටෙන්ස් එකේ තියෙන ක්‍රියාපදේ simple past tense එකෙන් තමයි ලියන්නේ. හරිද? got. ඒක නිකන් ඕන නෝට් කරගන්න. මේකේ කමාරක් ඔලුවට දාගත්තාම grade 10 වල තියෙන මේ අන්තිම පාඩමේ තියෙන grammar part එක නිකන් 11ටත් වැදගත් වෙයි කියලා හිතන ඉඳා. Because of the COVID-19 pandemic, there are some rumors on the creation of the paper that some people say that, right? The points of the grammar would be taken from grade 8, 10 class, and I don't exactly know whether it's true, but you should know what is right, what is in grade 10 books. මේක විල්ලා අතීතය තුල කර කර ඉඳපු දෙයක්. මම මේ ස්ක්‍රීන් එක අයින් කරන්නම්ද? ඔයාට පුළුවන් ඒ කියපු කතාව මේ ටෙන්ස් එක ගැන මතක තියාගන්න. ඒ වගේ උදාහරණ ලියන්න බලන්න. හරිද? මම නිකන් එකක් දෙන්නම් සිංහලෙන් ඔයාට තේරෙනවද කියලා බලන්න. ඔයා ලියන්නකෝ මේක. හරි? ඔයාට දෙනවා මම මේක ටයිප් කරන්න හරි. group එකට දාන්න හරි. right මේ විල්ලා ඇයට ඔහුව මුණ ගැහෙන්න right මුණ ගැහෙන්න පෙර ඇය මිතුරෙක් friend යාළුවෙක්ව හරිද අද වෙලා මගේ කීබෝඩ් එකට right අය මිතුරෙක්ව හොයයි ඉඳලා තිබ්බේ right ඇය ඔහුව මුණ ගැහෙන්න පෙර ඇය මිතුරෙක්ව හොයයි ඉඳලා තිබ්බේ come on මම නම් ටිකත් එක්ක කියන්නම් කවුද මේක ආන්සර් එක හරියට දාන්නේ කියලා බලමු පුළුවන් නම් ටයිප් කරන්න
හරිද? ඇයට ඔහුව මුණ ගැහෙන්න පෙර ඇය මිතුරෙක්ව හොයා ඉඳලා තිබ්බේ. තනියෙන් කවුරු හෙලියක් යාළුවෙක්ව හම්බ වෙනවා. අන්නේ දේට කලින් ඇය කර ඉඳපු දේ තමයි මේ කියන්නේ. come on. මම කියවන්නම් පළවෙනි ආන්සර් එක දීලා තියෙන්නේ මුලින්ම නිර්මල. Before she met him, she had been finding a friend. Very good. Finding. හොයමින් ඉන්නවා. ඒකත් අවුලක් නෑ. Very good. That answer is also correct. She had been looking for a friend before she met him. Chamit. That's absolutely nice. Akash. She had been වල spelling හොඩ හැලිලා කමන්නේ. She had been finding a friend before she met him. It's also correct. Very nice. She had been searching for a friend. ආදිත්‍යගේ ආන්සර් එක. මම ওই වචන අතරේ වෙනස චුට්ටක් කියලා දෙන්නම්. She had been searching for a friend before she met her. her එක පුතේ ආදිත්‍ය her එක හිම් වෙන්න ඕන අගනේ. ඇයට ඔහුව මුණ ගැහෙන්න met him. මම ගොඩක් අගය කරනවා ඒ උත්තරෙත් ආන්සර් එකත්. very nice. තව පුළුවන් නම් දාන්න කියලා තමයි කියන්නේ අනිත් අයත්. මම බලාගෙන ඉන්නවා කවුද කවින්ගේ ආන්සර් එකත්. මෙන්න මේ කට්ටිය තමයි එකට ආන්සර් එක දීලා තියෙන්නේ. හිමංශ දුන්න දැන් එකක්. She had been looking for a friend. yes අචින්ත දුන්නා. අචින්ත තමයි දෙවනියට දුන්නේ. කො අචින්තගේ ආන්සර් එක. right? She had been looking for a friend before she met him. අචින්තගේ ආන්සර් එක absolutely nice. very smart. මගේ අරනද කවුරුත් නැහැ නේද? right? That's it. අශිනිගේ ආන්සර් එකයි පුළුවන් නම් දාන්න අශිනි. right? කමන්නේ බැරි නම් උඩක් නැහැ. තේරුම් නැත්නම් අහන්න ඕනක්. ආදිත්‍යගේ එක රුසිරුගේ ආන්සර් එක. right? රුසිරු සෙනිත් අම්මෝ සෙනිත්ගේ ආන්සර් එකක් දාන්න ඕන හරිද? රුසිරු දාන්න ආන්සර් එක මම බලන් ඉන්නේ. She had been finding a friend before she met her. her the එන්නේ කවින් අගට. Please recheck your answer. The word her should be replaced with the word him. Yes, that's correct. I know that you know the correct answer, but with your hurry, you get it wrong sometimes. Right? Very nice, කවින්. එහෙනම් හැමෝම උත්තර දීපු අය වගේ කරනවා. නදීපු ළමයි දාලා තියන්න. කියලා මතක් කරනවා. මෙහෙමනේ. ඔයාට මේක ඕන විදිහකට ලියන්න පුළුවන්. දෙපැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. නේද? මම නිකන් ලියන්න ඉතින් නේද? she had been searching නේද? finding ඒව වැරදි නෑ. හරිද? මම අර ගොඩක් කතා කරන විදිහ ලියන she had been looking for a friend. ඔයාට අර ඔයාගේ word එක දාන්නත් පුළුවන්. She had been looking for a friend. මොකක් කරන්න කලින්ද? Before she met. වැදගත්ම දේ තමයි මේක past එකෙන් තියෙන එක. මම එයා capital ලියන්නේ ළමයි ඔයාලට පේන්න. හරිද? simple වලින් ලියන්න ඕනි. Before she met him. අපි හිතමු කවුරුරේ පිරිමි කෙනෙක් එක් කාන්තාවක් නිසි වයසට එළඹිලා ඉන්න කාලේ ඇයට විවාහ වෙන්න කෙනෙක්ව හොයනවා ගෙදරින්. නේද? ඉතින් අවසානයේ අවුරුදු 8 කාල වයස ගියාට පස්සේ යාට කාන්තාවට ඒ තරුණියට පුරුෂයෙක්ව හම්බ වෙනවා. අර දැන් ජාතක කතාවල තියෙන්නේ ඒ වගේ කතාවක් මම මේ කියන්නේ. ඉතින් අන්න ඒක ගැන තමයි මේ කියන්නේ. She had been අසල්වැසියෙක් මේක ඉංග්‍රීසි වලින් කියනවා අපිට. She had been looking for a friend before she met him. අය ඔහු හම්බ වෙන්න කලින් ඇය එක්කෙනෙක් ඔය හිටියේ. කොහොම කියනවනේ සමහරවිට මිනිස්සුනේ. right. She had been looking for a husband. right. ඔය විදිහට දාන්න පුළුවන්. තව එකක් අපි ලියමු. බලමු වැඩිපුරම correct answer එකට ළඟ වෙන්නේ කවුද කියලා. එකක්වත් වරදින්න නැතුව ඉන්න දාන්නේ කවුද කියලා. right. දැන් ඒ කට්ටියක් ඉන්නවා මේ පළවෙනි එක ණයයි. right. you owe one sentence. එකක් ණයයි. ඒ කියන්නේ කලින්ක දැම්මෙත් නැති කට්ටිය. right. මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙනවා. ඒ නිසා ඒ දාපු කට්ටියගේ නම් ටික. අපරාධනේ. වයස අවුරුදු 117ක් හරි 18ක් වෙලා හරි අත්තම්ම කෙනෙක් නැති වුණා ඊයේ හරි පෙරේද හරි.
one day if the world continues in the same manner that we live in today, you will find these video clips even when you are 100 years old in YouTube. Then you can show your grandchildren that is right. That was the way we answered when we started to learn in online method for our ඉංග්ලිෂ් ක්ලාස්. අපේ ඉංග්‍රීසි පන්තියට අපි උත්තර දුන්නේ මෙන්න මේ විදිහට තමයි කාලේ අපි තමයි ෆස්ට් බැච් එක කියලා එහෙම කියන්න පුළුවන් තව අවුරුදු 100කින්. ඒ නිසා think of your future and just give your answers, and otherwise your grandchildren also would curse you. ඒ මොකද ඒ curse you? curse කියලා කියන එකේ තේරුම කියන්නකෝ මට. grandchildren ලා curse කරයි ඔයාට කවදා හරි. ඒ මොකද්ද මේ මිනිස්සයා grandchildren ලා ගැන කතා කරන්නේ කියලා බලයි නේද? තව අවුරුදු 100කින් ඔව් සාපේ කරයි. very good. ශාප කරනවට කියන්නේ නේද? කවුරු කියනවා I curse you කියලා. මං තමුසෙට සාප කරනවා. ඔහොම කියන්නේ I curse you. නේද? I curse you idiot. මෝඩයා මං තමුසෙට සාප කරනවා. I curse you idiot. හරි. එහෙනම් grandchildren ලා පවා YouTube එකේ තියෙන මේ වීඩියෝ බලලා තව අවුරුදු 100කින් විතර ඔයාට සාප කරાવી ආපුව අපේ නම ගෑවිච්ච අරහාදයක් අපේ සීයනම් මේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත වෙලේ ඉඳන් ෆස්ට් ඩේ එකේ නම කරපු දේ තමයි ආන්සර් එකක්වත් දුන්නේ නැහැ නේද? අර අදෘශ්‍යමාන මිනිසෙක්ගේ කටහඬක් ඇහෙනවා. ඒ කියන්නේ මං ගැන පේන්නේ නැහැ මම. හරිද? ඉතින් ඔය YouTube එකේ වීඩියෝ channel එක ඇතුලේ ඕක කවදා හරි තියෙයි නේද? ඒ ඔයාට ඇත්තට මේක මෙමරි එකක් වෙන්නේ. This would become a memory one day after you finished your formal studies, after graduation or post graduation. Then you would be doing a kind of job, and then you would just try to go in your mind to your childhood. One day surely you would do that. Then you will just try to search YouTube to hear that nice memory. Harida, don't forget it. One day, today would become a memorable day one day. ඒ මොකක්ද කිව්වේ? අද දවස පත් වේවි යම් දවසක මතක හිටින දවසක් බවට. නිසා live in the moment where you live. ඔයා ජීවත් වෙන්නේ කොහෙද? අන්නේ මොහොත තුල ඔයා ජීවත් වෙන්න හැමතිස්සෙම. මොකද මේ මොහොත තව වෙලාවකදී වැදගත් වෙනවා. දවසක මේ මූමන්ට් එක කියන එක මතකයක් වෙනවා. හරි. past perfect continuous ලියද්දී උත්තර දීපු නැති ළමයින්ට අර වැඩේ වෙනවා. මුතුන් මිත්තන් බවට පත් වෙද්දී කවදා හරි බැනුම් අහන්න වෙනවා සමාජයෙන්. හරිදා චින්තා. අද අවුරුදු දැනට අවුරුදු 15 හරි 16 හරි වුණාට තව අවුරුදු 60ක් 70ක් ගියාම ඔයාලගේ බැජ් එක ඇවිල්ලා සුපර් බැජ් එකක්. හේතුව තමයි මේ 10 11 9 වගේ වයස් වලින් අය ඔන්ලයින් එඩියුකේෂන් එක ලංකාවේ ලෝකෙම ප්‍රොමෝට් වෙලා යන කාලෙක ෆස්ට් බැජ් එක වගේ ලංකාවේ හිට් එකක් ආවේ ඔයාලා නිසා. හරිද? ඔයාලට කියත හැකි සෑහෙන කොරෝනා කියලා there was a pandemic named corona, and we faced that, and as a result of the corona pandemic we had to learn using mobile phones. හැබැයි ඒ වෙනකොට ඔයාට 4G data card හුරන්න ඕන වෙන එකක් නෑ. නේද? The system would be changed with time. හරි. එතකොට කියන්න පුළුවන් අපි ඒ කාලේ ඔහොම නෙමෙයි ඉගෙන ගත්තේ. අම්මෝ ෆෝන් එක අරන් වහලේ නැගලා සිග්නල් තියෙන තැන් වලට ගිහිල්ලා. හරිද? Some days when it was raining our teachers didn't conduct classes like that. You can say your grandchildren. හරි. අපි යන් ඉස්සරහට. එහෙනම් past perfect continuous tense එක ගැන කියන්න වාට තියෙන්නේ ওই කතාව තමයි මට. මොනවා හරි දෙයක් ඔය ගැන අහන්න තියෙනවද කියලා තමයි මම අහන්නේ. තියෙනවා නම් බය නැතුව අහන්න. right? ඕනම දෙයක් අහන්න මම chance එක දීලා තියෙන්නේ පුතාලට දුවලට කිසිම ගැටලුවක් නැහැ. හරිද? අපේ නඳුන්ටයි තව ළමයි කීප දෙනෙක්ට ක්ලාස් එකට මේ වෙලාවෙ එන්න බැරි කියලා කියනවා. මම උදේක හරි දාලා ඔයාලට හැමෝම අල්ලගන්න ඕනකම මට ඇත්තටම තියෙන actually I have the real intention to teach all of you. All right, with the time clashing I would surely change
the time that everyone can participate. හරිද? මේ අවුරුද්ද ඉවරුණාට පස්සේ ඉඳන් මේ 10 ළමයින්ට තියෙන ප්‍රශ්නේ හදලා දෙන්නම් මං කොහොම හරි. හරි. ඇවිල්ලා අපි මේකේ උත්තර ටික දාගෙන යන්. very good. චමක් තමයි ඉස්සෙල්ලාම answers දෙන්නේ මේකේ. The boys were covered in mud. ළමයි මඩ වලින් MUD mud කියලා කියන්නේ මඩ වලින් ආවරණය වෙලා හිටියේ. නේද? The boys were covered in mud. Right. The boys were covered in mud. They had been playing in the field. Right, එහෙනම් had been playing වෙන්න ඕන. ඔයාගේ ආන්සර් එක හරියටම හරි. ඒ විදිහට දාන්න ඕනද? Right. Come on. ළමයින්ට තේරෙනවා මේක? Yes, Any, that's correct. I understand it. Right. ඔයාගේ ආන්සර්ස් දාන්න. History class 7:30 ඒක තමයි ළමයින්ට දින ගොඩාක් ගැටලු. ඇත්තම කියන්න ඕන ඔයාලට මම මොන තරම් වැඩ තිබ්බත් ඔයාලගේ 10යි 11යි ක්ලාස් දෙකට ගොඩක් ආදරේ. මොකද මේ දෙක පටන් ගත්තේ අමුටම කලින් ක්ලාසස් ටික. ඒ නිසා එක ළමයාද දෙන්නද හිටියේ ඒ කාලේ ඉඳන්ම කරගෙන ආවා. ඒ නිසා මම මේක නතර කරන්නේ නැහැ. සහ මට හැම ළමයාම මතකයි. I can remember all the students and you loved me and I really loved you all. හැමෝගෙම කවුදක්කම ක්ලාස් ෆීස් එක දැම්මේ නැහැ. දාන්න නැත්තම් අයින් කරන්න. එහෙම එකක් කරේ නැහැ කවදාවත්. ඒව ගැන මුකුත් කියන්න ඕනේ නැහැ. ළමයි අපි හැමෝම හොඳට ෆන් එක ඉගෙන ගත්තා. ඔයා මට ගොඩක් ආදරෙන් කතා කරා, ස්පීචස් කරා. පේරන්ට්ස්ලා ගොඩක් හොඳයි ඔයාලගේ. ඒ නිසා එක ළමයෙක්වත් හැලෙන්න දෙන්නේ නැතුව උගන්වන්න උපරිම උත්සාහ කරනවා මේ ඉන්න ළමයි ටිකට. වෙන මොකකටවත් නෙමෙයි. එයාලට ක්ලාස් එකට එපා වෙලා කෙනෙක් පන්තියක් එපා වෙලා දාලා යනවා නම් එහෙම ළමයෙකුට යන්න දුන්නට කමක් නැත. මං අදා කරන්නේ එහෙම මගේ නම් කවුරුත් ගිහිල්ලා නැහැ පන්තියක් එපා වෙලා. ඒක තමයි කරුමනේ එපා වෙනවා නම් හරි. එතකොට වේ උනාට ළමයින්ට ක්ලාස් දෙක තුනක් වැටිලා පන්ති ඉස්කෝලේ වයා ක්ලාස් එක තියෙනවා. මේම ගැටලු නිසා පවුනේ එක විෂයක් අතහැරලා මගේ එක තෝරගන්න ඔයාට ඕන නම් මේක තෝරගන්න ඒක අතාරින්න කියන්න මං ආත්මార్థකාමී නැත. I am not selfish like that. ඒ ගුරුවරයාත් පවුනේ. එයාත් ළමයාට වෙලාව දාන්න එහෙමනේ නේද? ඉතින් අපි ඔයාලා හැමෝගෙම දෙමව්පියොත් ගොඩාරියක් හොඳයි. එයාලා කියන්නේ හැමෝටම පුළුවන් වෙලාවක් දාන්න කියලා. හරිද? කවුරුත් කියන්නේ නැහැ මේ හරිද වෙලාවක් වෙනස් කරත් අම්මලා ආයි කතා කරලාගෙන අනේ මගේ ළමයාට වෙලාව වෙනස් කරපු නිසා මේ අනිත් අයට පාඩු වෙයිද දන්නේ නැහැ. එහෙම කියලා තමයි යාලා කතා කරන්නේ. ගොඩාක් qualities දැන් දකින්න ඔය parents ලගේ තුල. ඉතින් මේ අපි වෙලාවක් හදාගමු හැමෝටම එන්න පුළුවන් විදියට නඳුන් එහෙමත් පව් එයා හරියට ආන්සර්ස් එහෙම දුන්න කෙනෙක්. ඒක ඔයාලා පව්. ඉතින් හිතන්න එපා මම ආත්මార్థකාමීම ළමයිට වෙලාව ක්ලෑෂ් වෙන විදියට දානවා කියලා. හරි අපේ 10 ළමයි තමයි ගැටලුව ආවේ. ඒක හදාගමු. හරි කවුරුත් නිසා නෙමෙයි ඒක ආවේ. ඒ පන්ති කියන එක ළමයින්ගේවත් කාගතරක්ද නෙමෙයි. හරිද මේ දවස්වල ඔය ටයිම් ඉෂුව එක එනවා. මම අවුරුදු ගානක් ටීචින් කරනවා මම දන්න නිසා ටයිම් ගැටලුවක් ආවම මගේ එකට එන්න වෙන අයගේවට යන්න එපා කියලා එකක් නැහැ. ඒ ගුරුවරයාගේකට යන්න මොකද එයා කලින් දැම්මනම්. හරිද? එහෙම තමයි කරන්න ඕන. ඔයාට වැදගත් දේවල් එලා තීරණය කරනවා. නැත්නම් එයාගේ හිත රිදෙනවා. මගේ නම් එහෙම හිත රිදිල්ලක් නැහැ ළමයා නැති වුණා කියලා. ළමයාට පාඩු වෙනවා. ඇත්තටම ඉංග්‍රීසි නම් අල්ලගන්න අමාරු වෙනවා හින්දා. අපි යන් ඊළඟට උත්තර ටික කතා කරගන්න. මම නම්බර් 1 වල ඉඳන් කියන් ගන්නම්. ඔයාගේ ආන්සර්ස් දා. ඔයාලට තියෙන ප්‍රශ්න මම chat එකට දාලා තියන්න. හරි මම මේක රෙකෝඩ් කරනවා පස්සේ chat එක චෙක් කරනවා. Right, the boys were right. They had been මෙන්න මේ වගේව තමයි ලකුණු 5ක් අනිවාර්යෙන් ගන්න පුළුවන් අචින්ත ලබන අවුරුද්දේ ඔයාට එනකොට මේක අපේ ශානුක නෑ අද නේද? ශානුක ලෙඩ වෙලාද? They had been playing. තාම ළමයි ඉන්නවා. There are some students that say inform me that I was sick. That's why I couldn't come to the class. හොඳට දන්න ළමයෙක් ඉන්නවා 11 වසරේ යන්නේ මම ලෙඩ වුණා සර් මට ඒක නිසා එන්න බැරි වුණා කියලා කියනවා පුරුද්දට. but එහෙම ඒක කම්මැලිකමට කියන දෙයක් මේ දීසා වැදුනත් ඇඳේ ඉඳන් හරි ආගෙන ඉන්න පුළුවන් දෙයක් ඔන්ලයින් ක්ලාස් එකක් කියන්නේ. හරි. He had been working කියලා තමයි එන්න ඕන දෙවෙනි එක නේද? had been
මට මතක් වෙනවා මම පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ grade 10 වලදී මේ වගේ ඒවා ලියන්න මට බෑ. හරි මාසස් නේ මම ලියන්නේ. ඒක 11 තමයි රැඩිකල් වෙනසක් කරගත්තේ ඉංග්‍රීසි වල. හොඳට මාසිලා 10 දී මට මෙච්චර knowledge එකක් තිබ්බේ නෑ. ඔයාගේ වගේ. How long had you been? මොකද එච්චර රූමනාවක් තිබ්බේ නෑ. parents ලා told me not to just to learn something but I didn't have any idea on what to do and I didn't meet good teachers. I think had how long had you been? Yes. ඔයාට අර වෙන ක්ලාස් එකක් තියෙනවා ඒකට යන්න මම කිව්වා. I had been watching. ඔයා මේ had been මතක තියාගන්න නේද? ඉංග්‍රීසි කියන්නේ ගොඩාම ලේසි දෙයක්. සයන්ස් වගේ එහෙම නැත්නම් මැත්ස් වගේ අමාරු නැති දෙයක්. ඔයා කෙයාලස් නම් තමයි ඔයාට මේක බැරි වෙන්නේ. නේද? අකුරු හලන්න එපා, රූලෙ පිට යන්න ලියන්න එපා. ඒවා language is something that you need to learn and keep the words in your mind. If you know more words, you can express many thoughts in English. හරිද? As a teacher, I see vocabulary is the most important part in a language. වචන තමයි භාෂාවක තියෙන ගොඩක්ම වැදගත් දේ. හරිද? ඒ එකම වචන එකම විදිය වචන ගොඩාරියක් ඔයාලට පාඩම් කරගන්න පුළුවන් නම් මේ චූටි චූටි වචන ගොඩක් නේද? දකින්න තැන තියෙන වචන මතක තියාගන්න පුළුවන් නම් මම පාඩම් කරන හැටි ගැන ටික කරලා කියන්න වචන. දවසක 200ක් විතර. alright ඒක ක්ලේසි ක්‍රම තියෙනවානේ. I had been අපිට ක්‍රම ටිකනේ මේ උගන්වන්නේ වචන තමයි ඩික්ටේෂන් විදිහට හම්බ වෙන්නේ. මම කැමති වචන පාඩම් කරන්න තියෙන ක්‍රම කියලා කියන්න. හරිද? I had been reading. ඒවට තියෙන ගොඩක් ගැටලුවක් තමයි වචන පාඩම් කරගන්න කියව පාඩම් කරන එක. රයිට් ළමයි මම හිතනවා මම දැන් ආන්සර්ස් ටික මේ කතා කරන ගමන් ඔයාගේ උත්තර ටිකත් මම බලන්නම්. බලලා කියන්නම්. ගොඩක් වෙලා යයිනේ. ගොඩක් කට්ටිය උත්තර තියෙනවා ළමයි දාලා. අචිනිගේ උත්තරේකුත් තියෙනවා මට විතර සෙතික අචින්ත සෙතික නිර්මල අශිනී සනිත් සනිත් නිර්මල සෙතික අශිනී රයිට් චමත් ඔය කට්ටියම දාලා තිනවා. හරි. ඉතින් මේ අද දවසේ මම ඔයාලට තව කියලා දෙන දෙයක් තමයි මේක මෙහෙම දාලා යන ගමන් වචන පාඩම් කරන්න තියෙන ලේසි ක්‍රමයක් දැන් මම කියලා දෙනවා. හරිද? අටට කලින් මම මේ ටික කියලා දීලා තමයි ඉවර කරන්නේ. වචන පාඩම් කරන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මම ස්ක්‍රීන් එක අයින් කරලා දෙන්නම් ළමයි. ඔයාට මේ හරි වයිට් බෝඩ් එකේ පැහැදිලි කරලා දෙන්නම් ඒක. මෙන්න මෙහෙමයි. වචන ගොඩක් මතක තියාගන්න ලේසි ක්‍රමය. අපි හිතමු නිකන් උදාහරණයක්. දැන් මේම වචන ටිකක් තියෙනවා නේද? කොහොම තියුණා කියලා? කොහොම දැන් තව එකක් ලියමු. හරිද? මේම වචන ගත්තොත් ඉතින් ඔහොම ඩික්ටේෂන් කියලා අපි සාමාන්‍ය පටන් COMMUNITY community CULTURA culture EDUCAT education ඔහොමම ලියලිය මතක තියා ගන්න ඕනේ. කිය මතක තියා ගන්නව නේද? ලේසි ක්‍රමයක් තමයි ඔයා මේවා පත්තරයක් වගේ අරගෙන ඔහේව ඩික්ටේෂන් සල්ලි ගෙවාගෙන ටියුෂන් ක්ලාස් වලට කියන ඩික්ටේෂන් පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? ඒක බොරු වැඩක් නිකන්. ඩික්ටේෂන් ටික ලියන්න පැය භාගයයි. ඩික්ටේෂන් ටික කියවන්න පැය භාගයයි. ළමයි ටික පොත් ටික බලන්න පැය භාගයයි ගියාම පැයකමාර පන්ති ඉවරයි. ඒක උගන්නන්න වෙලාවක් නැහැ. හරිද? ඕල් එකදී වෙන්නේ මේ වැඩේ. එසා මේ වචන පාඩම් කරගනිද්දී මේ වචනය හුදෙකලාව අරගෙන මේ විදිහට තනි තනියෙන් පාඩම් කරනවා වෙනුවට මේම දැන් කමියුනිටි කියන වචනේ අපි හිතුව මේක තේරුම තමයි ඇක්චුවල් මීනින් එක තමයි ජන සමාජය කියන එක නිකන්. හරිද? ජන සමාජය. ජන සමාජය. මොන මම නිකන් මෙහෙම ලියන ජන සමාජය. කල්චර් කියන්නේ හැමෝම දන්නවා සංස්කෘතිය නේද? දැන් මේ ටිකෙන් මම කොහොම තියෙනවා එඩියුකේෂන් අධ්‍යාපනය ට්‍රීට්මන්ට් කියන්නේ ප්‍රතිකාරය ඔහොම.
ඕම වචනේ විතරක් වචනේ දක් ඔයා පත්තරයක් හරි කියවනකොට මේ වචනේ දැක්ක කියලා හිතමුකෝ. හරිද? ඩික්ෂනරි එකක් බලලා මේකේ තේරුම තනියම හොයා ගන්නවා. අංක 1. first step you need to find the meaning. ඊට පස්සේ මේ වචනේ ලියලා ඔහම තරුවක් දාලා ওই විදිහට උඩ දම් පාටින් කරපු වචනේ ලියා ගන්නවා. ලියලා ඉවර වෙලා ඒකට යටින් ඒ වාක්‍යයත් උපුටලා ලියනවා. කොහොමද? වෙන පත්තරේ තිබුණේ වෙන්නේ මෙහෙමයි. නේද? දැන් ළමයි මෙන්න මෙහෙම උදාහරණ වාක්‍යයක් ඉදලා අපි හිතමු ඔමයි තිබ්බේ කියලා. We should talk to our community before we start this program. අපි මේ වැඩසටහන ආරම්භ කරන්නට පෙර. හරිද? Before we start this program. අපි මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර අපි අපේ ජන සමාජය සමග එහෙම නැත්නම් ජන සමාජයට කතා කළ යුතුයි. එහෙම කියලා අගමැති හරි කවුරු කියන එකක් මොකක්ද පත්තරයක තියෙනවා. දැන් ඔයා මෙතනින් මේ community කියන වචනේ තමයි තෝරගත්තේ. vocabulary දවසකට 300ක් විතර මතක තියාගන්න හරි ලේසියි මේකෙන්. community කියන වචනේත් ওই විදිහට අන්ඩර්ලයින් කරගත්තා. අර අදාළ මෙන්න මේ වචනේත් මෙන්න මේ වචනේ කොහොම ලියලා ඒක උපුටා ගන්නාලද සමස්ත කොටහත් ලියන මේ විදිහටම. ඊළඟ ඒකට ඉරකුත් ගහ ගන්න. දැන් ඔයා මේ වචනේ දැක්කහම මේක යෙදිලා තියෙන තැනකුත් දකිනවා. හරිද? එතකොට මේ මතක තියාගැනීමේ හැකියාව වැඩි වෙනවා උදාහරණ. right? මතක තියාගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒ වගේම එයාව යෙදිලා හැදිච්ච වාක්‍යයක් ඉබේ මතක තියෙනවා. ඉත පටස් කාලා එක්සාම්පල් මම ඔයාලට උගන්වද්දී එක්සාම්පල් සෙන්ටෙන්සස් දෙන්නෙත් අන්න ඒකයි. අපි මේක කොහොමද පැහැදිලි කරගන්නේ තව දුරටත්. අපි හිතමු බෑග් එකක දාගෙන ඇවිල්ලා පාර්සලයක් දිග ඇරලා ළමයෙක්ට පෙන්නලා කියනවා. හරිද? බයොලොජි කරලා ડોක්ටර් කෙනෙක් කියලා අපි හිතමු. කකුලක් මෙතනින් කපලා. මේක ඇවිල්ලා පෙන්නලා කියනවා මේක ලෙග් එකක්. this is a leg කියලා. නේද? මේක වෙන කාටවත් කෙනෙක්ට කකුලක්ද කියලා එකපාරට නිකන් හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. මිනිස් රූපෙකුත් ඇඳලා කකුල නම් කරලා මේ කකුල මේම තියෙන්නේ නේද? මේ තියෙන්නේ කකුල. ඕම කියලා ඉවරලා මේ හරිද? මිනිස්සෙක්ව ඇඳලා හරි. ඕම මෙන්න මේ තමයි කකුල කියලා ඉවරලා මේකකුත් ඇඳලා මේක තිබුණා නම් වාට කකුල යන කුමක්ද කියලා ඉවරලා ළමයට පටස් ගාලා තේරෙනවා. උදාහරණයක් මම මේ කියන්නේ හරි. සංකල්පයක්. දැන් අදාළ දේ පෙන්නලා ඒකේ උපකොටහක් වෙච්ච මේ වර්ඩ් එක මතක තියාගන්නවට ලේසි. ඒ නිසා පත්තරයක් අරගෙන ඔන්ලයින් හරි. හරිද? නිවුස් පේපර් එක ඔන්ලයින් බලන ඇප් එකක් මම ඕනනම් දෙන්නම්. වචන මෙහෙම සෙට් කරන්න. ඒවා කියවන්න. එතනින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අච්චු පොතේ ටියුෂන් ක්ලාස් වලින් විතරක් ඒක කරන්න බැරිය. Actually, you can't do it without your real enthusiasm. If you really dedicate yourself towards learning, then you can learn it. හරි. අද දවසේ අපි කතා කරගෙන ගිහපු අනිත් දේවල් අතරට මම මේ අවුරුද්දේ සාරාංශයක් කියනවා කියලා මුලින් කිව්වා. So I really appreciate all the students I can remember. Setika, Akash, Kavin, Aditya, Nirmala, Senit, Piyumi. I can't remember all the students right නම් ටික කිව්වේ නෑ ඔක්කොගෙම. මේ කවින්ලා ඒ ඔක්කොම සෙට් එක මට මතකයි මුලින් ඉඳන්ම. ඉතින් ඉඳපු හැටි ඔයාලා ගොඩාක් හොඳට ඉගෙන ගත්ත ළමයි. මම විශ්වාස කරනවා grade 11 අයගේ මේ අවුරුද්දේ ඉඳපු 11 අයගේ මාක්ස් ගත්තාම ස්කෝලවල බෙස්ට් මාක්ස් තිබ්බේ අපේ ක්ලාස් එකේ නිසා අහන්න පුළුවන්. මම එක ඉස්කෝලේක විතරක් මාක්ස් කිව්වේ නෑ මොකද ඒ ළමයින්ගේ බෙස්ට් මාක්ස් ද මොන මාක්ස්ද කියලා කියා ගන්න බෑ. හේතුව තමයි ළමයිගේ නම්වත් මම පබ්ලිෂ් කරේ නෑ.
ඒතු යාලා අනිත් සබ්ජෙක්ට් වලට ගන්නේ නෑලු මගේ ක්ලාස් එකට ආවෝතින් හරිද එක පාසලක එහෙම එකක් තියෙනවා ඒ ළමයි හැමෝම පව් එයාලා හොඳට ලකුණු ගන්න ළමයි හොඳටම ලකුණු ගත්තා රයිට් ඒ වගේම ඉස්කෝල 4ක හරි 5ක හරි 11 ළමයි ඉන්න විවිධ ඉස්කෝල වලින් ලංකාව පුරා නිසා හොඳම ළමයි සෙට් එකක් ඉන්නේ ඒ ලකුණු හොඳටම ගත්තේ ළමයි ඒයි මම Facebook එකේ හරි කොහෙද දැම්මම මට මතකයි ළමයිගේ ලකුණුත් එක්කම ළමයිගේ මාක්ස් එව්වා මේ විස්තරයක් දැම්මා එතකොට ලබන අවුරුද්ද you have a challenge so you should keep your name and my name and your parents name at the top level of your result sheet for that purpose you need to learn words and you need to improve your shortcomings you should identify what mistakes that I commit what type of mistakes that I do so what are my errors right what are my inabilities you should identify it by yourself don't let others to show you that you are wrong always if people say you are wrong then you should correct it and you should never let it happen again and you should never hear that warning again from the mouths of the people harida don't worry when people show you your mistakes if sometimes your parents will show you your mistakes then you don't need to get angry about that just accept it but never do the same mistake again 2 times that is not the personality right your personality is if you do the same mistake again and again you are not a perfect person right I'm not afraid to say that you should not do the same mistake if your mother says you to eat rice not grass you should eat rice my son then you eat rice you never eat grass you understand what I mean and you even in dreams you don't eat meat eat grass and that is apply that theory into your learning process I know I appreciate you all amma කියන පුතේ බත් නිසා නේද කොළ කණ්ඩ එපා එළිය දිනේවා ඒකට ළමයා පොඩි කාලේ ඉඳන්ම කන්නේ බත් තමයි නේද කෙනෙක් එහෙම තමයි කන්නේ අපි වැරදිලාවත් අපි තනකොළ ගිහින් කන්නේ නෑනේ ඒ තමයි අපිට ඇඟටම හුරු වෙලා බත් කන්නේ අපි කොච්චර කරත් ගෙදරින් I want to eat something කියලා ගෙදර යන්නේ ඒ වගේ ළමයි කැපිටල් ලකුණු සිම්පල් මාරු කරන්න එපා කියලා ගුරුවරයෙක් කිව්වම ඔයා ඒක ලබන සතියේ කරනවා නම් ඒක ඔයා වැඩක් නෑ එහෙම වෙන්න එපා I like perfect students ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ නෑ එද්දි හැබැයි කිව්වම අහන්න ඕනේ it is in your hand I can't control everything in your life so you are the one who should control your things okay you are going to a new year after this season right එනිසා you should identify your mistakes and take මං ඔයාලට දෙන new year message එක තමයි මේ කියන්නේ අංක 1 right මොකද්ද identify your mistakes ඒ කියන්නේ මොකද්ද right මම ඔක තේරෙන්නම ලියන්න වැරදි අඳුර ගන්න right ඒකට කරන්න තියෙන ළමයි අවුරුදු 2020 දී කරන ලද වැරදි කාටවත් පෙන්වන්න එපා මේක right this should not be shown even to your best friend යාළුවටවත් පෙන්වන්න එපා A4 sheet එකක් කරන් ඔයා ලියන්න මේ 1 2 දාලා ලියන්න මොම යට ලියන්න ඔයාගේ අතින් වෙච්ච වැරදි ගොඩ හරිද දෙක ලියන්න ඒ ලිස්ට් එක ලියන්න හරිද ඊළඟට ලියන්න ඒ වැරදි ලිස්ට් එකට මේව ඇතුළත් කරනවා යාළුවෝ නිසා වෙච්ච වැරදි අවශ්‍යතා නිසා වෙච්ච වැරදි ආසාවල් නිසා වෙච්ච වැරදි නේද කියන දේ නොඅහා වෙච්ච වැරදි හරි පසුතැවීමට ලක්වීමට හේතු වුණු right result එක විදියට පසුතැවීමක් ඔබට ලැබුණා වූ හේතු ලියන්න එහෙම ලියලා ඉවර වෙලා හරිද දෙවනියක් ලියන්න ඕන A4 sheet එකේ පිරෙන්න ලියලා ඉවර වෙලා වැරදි ලිස්ට් එක නිවැරදි කරන්න මං කළ යුතු දේවල් මොනවද කියලා 2021 දී මං කරන දේවල් මෙන්න මේ දේවල් කරනවා අර මේ ලිස්ට් එකට දාන්න ඕන කියන්නේ ඉස්සරහට යන්න මං කරන දේවල් ලිස්ට් එක මේ තියෙන්නේ කියලා එකින් එක ලියන්න
හරිද? ඔය ලියන ලිස්ට් එකේ එකෙන්ක ඉස්සරහට යන්න ලියන ලිස්ට් එකේ පළවෙනි එක වෙන්න ඕන මොකද්ද? පළවෙනි එක වෙන්න ඕන අර කලින් ලියන ලද වැරදි හඳුනාගත් වැරදි සියල්ල මානි වැරදි කරගනිමි. අන්න ඒක නිවැරදි කරගන්නවා කියන එකක් මේකේ. එක ඔප්ෂන් එකක්. 20 කරපු වැරදි නිවැරදි කරගත්තා. අනිත් ඒවා ලියන්න. නේද? ගෙදර මල් පැලයක් ඉඳගෙන උනත් කවන්න ලියන්න 2020 ගෙදි කරන ඒවා. මෙන්න මේ අර වැරදි ලිස්ට් එකම නවත්තනවා කියලා ලියන්න. ළමයි ජීවිතය කියන්නේ දෙවි කෙනෙක්වත් බුදුහාමුදුරුවෝක්වත් නේද වෙන කවුරුවක්වත් අපිට ආශිර්වාද කරාට විතරක් හරියන්න දෙයක් නෙමෙයි. ඔයා හරියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. හරි තාර්කිකව හිතන්න දැන් ළමයි බුද්ධිමත් නේ. වැරදි අඳුන ගන්න. වැරදි ටික අඳුරගත්තොත් තමයි නිවැරදි කෙනෙක් බිහි වෙන්නේ. So if you should identify your mistakes. ආයි chances දෙන්න එපා මිනිස්සුන්ට වැරදි දිගටම වරද්දනවා නම් ඔයාට. ඔයාගේ වැරදි ටික අඳුරගත්තොත් ඔයා හොඳ කෙනෙක් වෙනවා. ගෙදර බිත්තියේ just as an example if you paint your wall with red color we can see the red color house. අපිට රතු පාට ගයක් පේන්නේ. නිල් පාට ගෑවොත් ඒක නිල් පාටයි නේද? හැබැයි ඔයා මුකුත් නොගා වාඩි විඳන් කල්පනා කරනවා. මගේ ගේ රත්තරන් පාට වේවා කියලා හිතනවා. එම වෙන්නේ නෑ. එසා වැරදි අඳුර ඔයා තමයි ඔයාගේ වැරදි හදා ගන්න ඕන. නැතුව නිකන් අදෘශ්‍යමානව ඔයා පටස් ගාලා හරියන්නේ නෑ. රිසල්ට් ලැබේවා කියලා රැට නිදාගෙන මේ වැඩක් නෑ. නිසා හොඳට පර්ෆෙක්ට් විදියට බුද්ධිමත් ළමයෙක් විදියට අනිවාර්යෙන් ඉස්සරහට යනවා දකින්න එක මගේ ලබන අවුරුද්දේ පැතුම වෙනවා කියන මතක තියාගන්න. මම මේ personally do I'm doing this one in person, right? Personally I do this one and I rectify my mistakes every year. ඒ වගේම ළමයි education අවසාන වශයෙන් one last thing ලබන අවුරුද්දේවත් එක දවසකට වචන 5 ගානේ එක දවසකට පාඩම් කරන ළමයි එහෙම කියන්න ඕනේ නැහැ. දවසකට 5 ගානේ කරෝතින් 365ව 5ක් පාඩම් වෙලා හිටියේ. ඔයා අඩු ගානේ මතක් කරලා බලන්න ලැජ්ජ හිතෙයි. vocabulary එක වචනයක් හරි මේ සතිය ඇතුළේ පාඩම් කරා නැත්තම් මම දන්නවා ප්‍රැක්ටිකලි ළමයි ගොඩක් දක්ෂ වුණත් කරන්නේ නෑ ඒ වැඩේ. දවසකට 10ක්වත් පාඩම් කරගත්තේ නැති ළමයි තමයි මෙතන ඇත්තේ ගොඩක්. You should be ashamed of your inactivity. නේද? In not doing so. එහෙම නොකිරීම ගැන ලැජ්ජ විය යුතුයි. ඔයාට ඉගෙන ගන්න තියෙන ලොකු දේවල්. ඉංග්‍රීසි නැතුව අඬන මිනිස්සු සමාජයේ ඉන්නවා. So එහෙම don't become one of them. Right? Your parents might say you to do this, do that, but you won't listen. No one can cheat your parents. අනිත් එක අවසානම දේ තමයි ළමයි අන්තර්ජාලයේ මන් දැම්ම පහුගිය දවසක එක පෝස්ට් එකක් චූටි WhatsApp වගේ දේවල් වලට අහු වෙන්න එපා. සමහර links ඒවට ඒවා ක්ලික් කරන්න එපා. ඔයාලා ඒවට යන්න එපා. ඒ වගේම ක්ලාස් එකේ ඉන්න වෙලාවට වෙන කිසිම WhatsApp එකට ගිහිල්ලා ස්ටේටස් බල ඉන්න එපා. right? මම නම් අල්ල ගන්න දන්නවා. ඒව බනින්නේ නෑ දැන්. ගොඩක් වෙලාවට බොයිස්ලට වඩා ඒ වැඩේ කරන්නේ දුවලා පන්ති ඉන්න. ඒ නිසා මේක අපරාධයක් ඒ වැඩේ. කොයිම වෙලාවකත් ඒ වැඩේ කරන්න එපා. ඒක අපරාධේ. මොන සබ්ජෙක්ට් එකකට කරන්න එපා. ගිහිල්ලා ඔන්ලයින් ඉන්නවනම් වෙන කාත් එක්ක හරි මැසේජ් කරනවා නම් it is totally wrong. You are doing a crime to your parents. Right? That mobile phone is not yours. That data card is not yours. Right? They belongs to your mother and father who earns money in a very hard manner. So you waste their trust. එක මොහොතක් ඇහකට යවනවා නම් ඔයා වැය කරන්නේ අම්මගේ තාත්තා අප්පච්චි අඬලා කඳුළු මිරිකගෙන ගන්න සල්ලි වල වටිනාකම. මේ හොඳට මතක තියාගන්න මේවා. right? මම තව විනාඩි 2යි ඉන්නේ. ලබන අවුරුද්ද වෙනකොට මේ වැරද්ද කරන්න එපා. කොයිලා හරි කරා නම් ඩෙයාස් හදන්න වෙලාව දාන වෙලාව. හරිද? ගොඩක් ළමයි කරනවා. හරිද? ඒව කරන වෙලාවේ සමීකරණයක් හදන හැටි විසඳන හැටි පොඩි ස්ටේටස් එකක් දාන්නකො පුළුවන් නම් සත්තු සෛලයක ෆොටෝ එකක් නම් කරපු එකක් දාලා තියන්නකො. නිකන් කුණු හරුප වැඩ කරන්න හොඳ නැහැ. හරි මම දකිනවා ගොඩාරියල් ළමයි ඔයාලා විතරක් නෙමෙයි ස්පෝකන් ක්ලාස් එක අය එක ක්ලාසස් වල අය. මගේ පරණ ළමයි, හරි අලුත් ළමයි, යවුරුදු ළමයි. හැබැයි ඒව අපරාධේ. නිසා යාළුවෙක් ඔයාට ඒක මේක කරන්න කියලා එවනවා නම් ඒව කරන්න යන්න එපා. එයාලට පිස්සු නටන්න දෙන්න ඔයා පිස්සුවෙක් වෙන්න එපා. මොකද ඔයා බිව්වේ ඔයාගේ අම්මාගේ කිරි මිසක් යාළුවාගේ මවගේ කිරි නෙමෙයි. ඒ නිසා ඔයා එයා වගේ නෙමෙයි ඔයා ඔයාගේ මව්පියන් වගේ විය යුතුයි. ඒ නිසා අනුන්ගේ ගති ලක්ෂණ බලෙන් ආදේශ කරගන්න යන්න එපා. මං අද මේම කියන්නේ අවුරුද්දේ අවසානයේ නිසා. එතකොට
ඔයා වෙන්ඩ ඔයාමයි නිසා ලබන වරුද්දේ නරක මිතුරන් අඳුරාගන්න අද දවසේ ඔයාට වචනකින් හරි අකුරක් හරි අධ්‍යාපනයට උදව් නොකරන ලද මිතුරෝ එක්කෙනෙක්වත් ඔයාගේ සැබෑ මිතුරන් නොවන බව මතක තියාගන්න. පංචස්කන්ධ කියන්නේ යාළුවෝ නෙමෙයි ළමයි. අර දේව නිකන් මාංශ වලින් හැදිච්ච ශරීර විතරයි. ඔයාගේ දිරිගමනට සැබෑවට අවසාන ඉතිරි වෙන්නේ අම්මයි තාත්තයි විතරයි. අන්න ඒ දෙන්නට තියෙන ආදරය වැඩි දියුණු කරලා දෙන්න සහ ඒ අයගේ තියෙන අරමුණ වෙච්ච ඔබව අධ්‍යාපනයෙන් ඉදිරියට ගෙන යාම කියන කාරණාවට උදව් නොකරන කිසිම ළමෙක් ඔබේ මිතුරෙක් කර නොගත යුතුමයි. Right? I think you firmly believe this one and I wish you all the best for a new year and we meet again next week and the grade 11 class will be held tonight at 9 p.m. And if you wish to join it also you can join. I give you the chance to join it. That's it and say goodbye. Have a nice year and keep my advice in your mind and tell it to your parents also. I think you will be my students if you follow that. That's it. I think you enjoyed the class. Right? Right, Achintaka, Shashini, Chamat, Chamit, Kavin, Mahisha, Nirmala, Aditya, Rusiru, Setika, Shanuka, Shanukindra. Right, and everyone understood what I mean. And thank you so much for joining today and help your parents. And that is your life and never cheat them. Don't waste your time in status creation or discussing with rubbish with your friends. If someone comes to distract you or to keep you keep you away from your target, they are not friends. Right? Good night everyone. That's it. නමයට තියෙනවා grade 11 එක වලට ඕන අයට ඉන්න පුළුවන්. Bye. Thank you, sir. Good night. Good night පුතේ හැමෝටම.